තෙරුවන් සරණයි. හැමදෙනාම පන්සිල් සමාදන් වීම සඳහා නමස්කාරය කියන්න. साधु 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 नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स බුද්ධං සරණං ගච්ඡාමි बुद्धं शरणं गच्छामि ධම්මං සරණං ගච්ඡාමි धम्मं शरणं गच्छामि සංඝං නං ගච්ඡාමි संघं शरणं गच्छामि ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං शरणं गच्छामि ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං शरणं गच्छामि ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං शरणं गच्छामि တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං शरणं गच्छामि တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං शरणं गच्छामि တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං शरणं गच्छामि තිසරණ ගමනං සම්පුන්නං ආමබන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි දින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ තිසරණ සහිත වූ පංචශීල සමාදානය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත ආමබන්තේ සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස රූපං වික්ඛවේ අනත්තා රූපං වික්ඛවේ අත්තා භවිස්ස නයිදං වික්ඛවේ රූපං ආබාදාය සංවත්තේය රූපං භික්ඛවේ අනත්තා තස්මා රූපං ආබාදාය සංවත්තේය
සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි, මේ පින්වත් සියලු දෙනාම දැන් මේ මොහොතේදී සූදානම් වෙන්නේ ඍතුරා බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් විදක් ශ්‍රවණය කරන්නට. ඒ නිසා හැමදෙනාම තමන්ගේ චිත්තසංතානය නොයෙක් අරමුණු වල දුවන්ට නොදී ඊ타මත් වමනාවෙන් මේ දේශනාවටම යොමු කරලා ඊ타මත් වමනාවෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා මතක් කරනවා. විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ අද දවසේදී මේ සද්ධර්ම දේශනාව දේශනා කරනු ලබන්නේ විශේෂයෙන්ම ඒ එංගලන්තේ ලන්ඩන් ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ දායක පිරිසක් වන ඩෝන් සහ ද්‍රෝපති රත්නායක යුවල විසින් ඒ තමන්ගේ ආදරණීය පුතුණුවන් වන ඩෝන් නිසන් පුතුණුවන් මිය පරලොව ගිහිල්ලා වර්ෂයක් පිරෙන අවස්ථාවේදී එම පුතුණුවන්ට සසරගත ජීවිතවලදී මෙවඳු අකල් මරණයක් නොවේවා, ඒ වගේම ළඟදීම භවයකදී පුතුණුවන්ට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ කුසල් හේතු පාරමී වේවා. ඒ වගේම තමන් ඇතුළු තමන් වර්ග પરම්පරාගත මියගේ ඥාතීන්ටත් තමන්ගේ හිතයිසී සියලු දෙනාටත් උතුම් නිවන් අවබෝධ කර ගැනීමට මේ කුසල් හේතු පුනිශ්‍රය වේවා කියන සත් අදහස් ඇතුව කලන සිත් ඇතුව ඒ රත්නායක යුවල විසින් තමයි මේ දේශනාව අද දවසේදී සංවිධානය කරලා තියෙන්නේ. ඉතින් ඒ පින්වත්තුන්ගේ සත් අදහස් සාර්ථක තම තමන්ගේ ධර්ම අවබෝධය වඩා වර්ධනය කරගන්නටත් මේ දුක් සහගත සසරෙන් එතර වෙන ධර්මඥානය අවශ්‍ය ධර්මඥානය පහළ කර ගැනීමටත් හැම දිනාටම උපකාරී වෙන බොහෝ වටිනා ධම් පරයයක් තමයි මම දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා හැම දිනාටම නැවතත් මතක් කරනවා මේ අවස්ථාවේදී මේ දේශනාව ඊ타මත් වමනාවෙන් ඊ타මත්ම ඕනෑකමින් ශ්‍රවණය කරන්ට කියන කාරණාව. පින්වතුනි, මම මුලින්ම අද දවසේදී මාතෘකා වශයෙන් ලැබුවේ අනත්ත ලක්ෂණ සූත්‍රයේන සූත්‍ර පාඨයක්. ඒ කාරණාව පැහැදිලි කළා. ඒ තුලින් ඊ타මත් වටිනා ආශ්‍රය ධර්මයන් ක්ෂය කරගන්න උපකාර වන දහම් කරුණු ටිකක් කියලා දෙන්නට පෙන්වන්නට මම උත්සාහවත් වෙනවා. ඊට කලින් පොඩි කාරණාවක් තව මතක් කරන්නටත් ඕනේ. ඒ තමයි මම අද දවසේදීත් යෝනිසෝ මනසිකාරයේ පවත්වන්නට ආශ්‍රව ධර්මයන් ජීවන විදිහට නුවණ හසුරවන්නට වුමනා වෙන අවශ්‍යම කරුණු ටිකක් තවත් එක ක්‍රමයකට තවත් එක පරයයකින් පෙන්වන්නට තමයි උත්සාහවත් වෙන්නේ. මම විටින් විට නොඑක අවස්ථාවලදී මාර්ගදර්ශනයේදී එක එක පැතිකඩවල් වලින් පෙන්වන අවස්ථාවන් තියෙනවා. සමහර විටක මේ පින්වතුන්ට හිතෙන්න පුළුවන් මම කලින් කලට එක එක විදිහේ දර්ශන වෙනස් කර කර කියනවා වගේ කියලා. ඇත්තටම පින්වතුනි, දර්ශනය කියන එක වෙනමම එකක්. ඒ දර්ශනයට යන මාර්ගය වෙනමම එකක්. මම දර්ශනය කියන එක කවදාවත් වෙනස් කරලා නැහැ. එකම දර්ශනයක් ඉලක්ක කරගෙන මේ හැම දේශනාවක්ම පවත්වන්නේ. ඒ දර්ශනය අපි කෙටියෙන් අද දවසේදීත් මතක් කළොත් මේ ලෝකයේ තුල අදහසක් තියෙනවා. අපි මේ ලෝකෙට පහළ වෙන්න ඉස්සෙල්ලා මේ ලෝකේ තියෙනවා. ඒ තියෙන ලෝකේ ඇසුරු කරගෙන අපි ජීවත් වෙනවා. අපි කර්මානුරූප කර්ම කරලා මේ ලෝකේ මිය පරලෝ යනවා. මේ ලෝකේ තියෙනවා කියලා මේ ලෝකේ කියන එක නිත්‍ය සංකල්පනාවකින් දකිනකොට
තථාගතයන් වහන්සේ දේශනා කළ දහම් පර්යාය පිහිටලා මම හැම වෙලාවෙම මතක් කරන දෙයක් තමයි මේ සලායතන නිරෝධය නිවනයි භව නිරෝධය නිවනයි ලෝක නිරෝධය නිවනයි කියන ධර්මතාවය. ඒ කියන්නේ මේ ස්පර්ශ ආයතන 6 උපන්නාම මේ ස්පර්ශ ආයතන 6ට කෙලස් ටික යෙදිලා මේ ලෝකයේ ඇති කරගත්ත බවත් ස්පර්ශ ආයතන 6 ඇසුරු කරගෙනම ලෝකයේ පවතින බවත් ස්පර්ශ ආයතන ටික නිරුද්ධ වෙනකොට ලෝකය නිරුද්ධ වෙනවා කියන මෙන්න මේ දර්ශනය කවදාවත්ම වෙනස් වෙලා නැහැ, වෙනස් කරලා නැහැ. එතකොට ලෝකයේ තමයි බුදුරජාණන් වහන්සේ දුක කියලා පැනෙව්වේ. ඒ දුක්ඛ නිරෝධය කියලා පැනෙව්වේ තථාගතයන් වහන්සේ මේ ලෝක නිරෝධය. ඒකයි මේ දර්ශනයට ලෝකෝත්තර කියලා කියන්නේ. ඉතින් මේ චතුරාර්ය සත්‍ය තුලින් පෙන්වන්නේ දුක නැමැති ලෝකයක් නැත්තම් ලෝකේ නැමැති දුකත් ඒ දුක හටගන්න හේතුවත් ඒ හේතුව නැති කළා ලෝක නිරෝධය නැත්තම් දුක්ඛ නිරෝධය කරන ආකාරත් ඒකට යන ප්‍රතිපදාවක්. ඒ තුලින් අවිද්‍යාව නැති කරන්න පුළුවන්. නැති වෙනවා. එතකොට මේ දර්ශනය ඉලක්ක කරගෙන ඒ ලෝක නිරෝධයට යන ප්‍රතිපදාව තුලදී මම එක එක ආකාරවලදී එක එක ආකාරයට නොඑක් පర్యాయයන්ගෙන් නොඑක් ක්‍රමවලට මම ධර්ම දේශනා කරනවා. ධර්ම දේශනා කළා තියෙනවා. මාර්ගය විස්තර කරද්දී නම් නොඑක් ආකාරයට කරුණු කාරණා පෙන්වලා තියෙනවා. පින්වතුනි, මාර්ගය වැඩෙනවා කියලා දකින්ට ඒ යන ගමන් මඟ දවසින් දවස දියුණු වෙනවා කියලා දකින්න හොඳ ක්‍රමයක් තමයි එකම තැනක ඉන්නේ නැතුව දවසින් දවස දිනෙන් දින ඒ දර්ශනේ ඉලක්ක කරගෙන ටිකෙන් ටික තීව්‍ර විදිහට නුවණ යෙදිලා යෝනිසෝ මනසිකාරයේ වඩා වර්ධනය වෙනවා නම් ඒ දර්ශනේ එක තැනක පල් වෙන්නේ නැතුව ඒ දර්ශනයට යන මාර්ගය එක තැනක පල් වෙන්නේ නැතුව හොඳට වැඩෙනවා. අනුක්‍රමයෙන් ආශ්‍රය ගෙවීමට යනවා කියලා තේරුම් ගන්න පුළුවන් එක සාක්ෂියක් අපිට. මම විතක මේ පින්වතුන්ට ස්කන්ධ පැත්තෙන් හොඳට කතා කරලා තියෙනවා. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා මේ ස්කන්ධ ටික කියන එකත්. ඒ වගේම දෙවන්නේක් නිර්මාණය නොවන විදිහට මේ ආයතන ටිකට හිත තබන්නට අවශ්‍යයි කියන කාරණාවත් මම පැහැදිලි කරලා තියෙනවා. ඊට පස්සේ මට කාලයක් යනකොට තේරුණා මේ ස්කන්ධ ටිකේ යථාර්ථය මොනතරම් නිබඳු දර්ශනයක් තිබුණත් ඇත්ත වුණත් ඒ ටිකට හිත තියන්න අමාරුයි. ඒ ටික පේන්නේ නැහැ කෙලස් ටිකෙන් වැහිලා තියෙන තාක්. ඒ නිසා දුක ඇති කරන්ට හේතු වෙන තණ්හාව කියන කාරණාව ඉලක්ක කරගෙන බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා තියෙන්නේ. ඊට පස්සේ මේ ස්කන්ධ ටික නිසා උපදින කෙලෙස් ටිකත් ඒ කෙලෙස් ස්කන්ධය දෙක සම්මිශ්‍රව ලෝකේ හදන ආකාරයත් මම නොයෙක් ආකාරයකින් පැහැදිලි කරලා තියෙන්නේ. දුකට හේතුව තණ්හාවයි කියනකොට තණ්හාව නිසා දුක ඇති වෙන්නේ කොහොමද? ඒ තණ්හාව ස්කන්ධ ටික අරමුණු කරගෙන හැසිරෙන්නේ කොහොමද? ඒ තණ්හාවට හේතු වෙන විදිහට ස්කන්ධ ටික පවතින්නේ කොහොමද කියලා ස්කන්ධ ටිකත් කෙලෙස් ටික නිසා ස්කන්ධත් මේ ධර්මයෝ එක එක ආකාරයට එක එක පැතිකඩවල වලින් පෙන්වලා තියෙන්නේ. ඒ පෙන්නපු ඕනම න්‍යායකට හිත තියලා මේ පින්වතුන්ට යෝනිසෝ මනසකාරය කරන්න පුළුවන් නම් ආශ්‍රයක්ෂය වෙනවා. ඒ එකම ක්‍රමයක්වත් වැරදි නැහැ. නමුත් තව දුරටත් වඩාත් පහසු ක්‍රම තියෙනවා නම් ආශ්‍රයක්ෂය වෙන්න හේතු වෙන ධර්ම මාර්ගයේ යන කෙනාට තවත් පහසු වෙන ක්‍රමයක් මම හොයලා දෙන්න හැම වෙලෙම උත්සාහවත් වෙනවා මිසක කලින් කලට අදහස් වෙනස් වෙලා හෝ වෙනස් කරලා තියනවා එහෙම නෙමෙයි. පින්වතුනි, අපි කෙනෙක් කිව්වොත් අපිට මේ ගොඩනැගිල්ලක
පින්තූරයක් එවන්න කියලා ෆොටෝ එකක් ගහලා එවන්න කියලා මේ ගොඩනැගිල්ල බලා ගන්නට කියලා. නමුත් අපි එක පැත්තකින් ෆොටෝ එකක් විතරක් ගහලා යවුවොත් ඒක සම්පූර්ණ ගොඩනැගිල්ලම පෙන්වුවා වෙන්නේ නැහැ. අපි ඉදිරියේ පැත්තෙනොත් පිටිපස්සෙනොත් දෙපැත්තෙනොත් උඩිනොත් මේ හැම පැත්තකින්ම විවිධ පැති වලින් පින්තූර අරගෙන යවුවොත් අනේ ගොඩනැගිල්ල හොඳට හැම පැත්තකින්ම බලා ගන්න පෙන්නනවා වගේ. ඒ වගේ මේ මාර්ගය ගැන පෙන්නකොට එකම පැත්තකින් ස්කන්ධ ටිකෙන්ම විතරක් පෙන්වුවා කියලා හාත්පස මේ මාර්ගය පෙන්වුවා වෙන්නේ නැහැ. මොකද දුක කියන එක ඇතිකරන්න පින්වත්තුනේ ස්කන්ධ සහ කෙලෙස් කියන ධර්මතා දෙකක් හේතු වෙලා මේ ලෝකය කියන එක ඇති වෙලා තියෙන්නේ. ලෝකය කියන එක පවතින්නේ. එතකොට ඒ ලෝකය කියන එක උපදින්න හා පවතින්න හේතු වෙන ස්කන්ධ ටික නිසා උපදින පවතින කෙලෙස් ටිකත් ඒ කෙලෙස් ටිකේ හැසිරීමත් මේ නොඑක ආකාරයකින් පෙන්වුවාම විතක ස්කන්ධ පැත්තකින් පෙන්නනවා, විතක ඒ ස්කන්ධ ටික නිසා කෙලෙස් උපදින හැටි පෙන්නනවා, ආයත් කෙලෙසුයි ස්කන්ධයි දෙක සම්මිශ්‍රව උපදින ආකාරය පෙන්නනවා. මේ හැම ආකාරයකම පෙන්නකොට මේ ලෝකයේ ඇති කරගත්ත ආකාරය හොඳට පැහැදිලි වෙනවා. එතකොට මේ තුලින් පෙන්වන්නේ තවදුරටත් ඒ මාර්ග දර්ශනයේ තවදුරටත් නිබර කිරීමක් ලිහිල් කිරීමක් මිසක ඒ මාර්ග දර්ශනය කියන එක කලින් කලට වෙනස් කරලා පෙන්වන සිද්ධියක් එහෙම නෙමෙයි කියන කාරණාව මේ පින්වුතුන්ට මේ අවස්ථාවේදී මතක් කරන්නට ඕනේ. මොකද එහෙම නැතිනම් මේ පින්වුතුන්ට හිතෙන්නට පුළුවන් කලින් මම ස්කන්ධයෙන් මතක් කළා, පස්සේ කර්ම භවයයි උප්පත්ති භවයයි හැටියට මතක් කළා, ස්කන්ධයි කෙලෙසුයි හැටියට මතක් කළා, ඊට පස්සේ තණ්හාව නිසායි දුක එන්නේ කියලා මතක් කළා. මතක් කළාම මේ එක එක ක්‍රම වලට එක එක විදිහට කියනවනේ අපි කොයි තැනින්ද හිත තියන්න ඕනේ කියලා වගේ ප්‍රශ්නයක් හිතෙන්න පුළුවන්. නමුත් දර්ශනය කියලා කියන්නේ පින්වත්තුනි චතුරාර්ය සත්‍යෙම මේ ලෝකය කියන එක දුක තණ්හාව නිසායි මේ දුක ඇති වෙලා තියෙන ලෝකේ ඇති වෙලා තියෙන්නේ. තණ්හාව නැති වෙනකොට තණ්හාව නිරුද්ධ කිරීමෙන් මේ දුක නැත්තම් ලෝක නිරෝධයක් කරන්න පුළුවනි. මේ ඒ සඳහා මාවතයි කියලා පෙන්නකොට අන්නේ මාර්ග දර්ශනයයි මම මේ නොයෙක් ආකාරයෙන් වෙනස් කරලා තියෙන්නේ මිසක බෞද්ධ දර්ශනය කියන එක නැත්තම් දුක්ඛ නිරෝධය සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඵලයේ සම්මාදිට්ඨිය මම වෙනස් කරලා පෙන්නලා නැහැ. ඉතින් ඒ ගැන පින්වතුන් තේරුම් ගන්නට ඕනේ. අද දවසේදීත් මම ධර්ම දේශනා කරන්නේ දුක්ඛ නිරෝධය සඳහායි නැත්තම් මේ ලෝක නිරෝධය සඳහායි. ඒ සඳහා අදත් මේ පින්වතුන්ට යෝනිසෝ මනසිකාරයේ පවත්තන්ට නැත්තම් ආශ්‍රවයක් ක්ෂය කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපදාව උපදින විදිහට නුවණ හසුරවන්නට තව එක පැතිකඩකින් එක ක්‍රමයක් මම අද දවසේදීත් පෙන්නනවා. එතකොට මේ තවත් අද දවසේදී තවත් ක්‍රමයක් වෙනස් කරලා කිව්වා කියලා එහෙම හිතන්න එපා. කලින් පෙන්නපු න්‍යායමයි තව පැතිකඩකින් පෙන්නනවා. මේ පින්වත්තුන්ට මේ පෙන්නන එදා ඉඳන් අද දක්වා පෙන්නපු ඕනම ක්‍රමයකට හිත හසුරවන්න පුළුවන් නම් ආශ්‍රයක්ෂය කියන එක අනුක්‍රමයෙන් ටික ටික සම්ප්‍රාප්ත වෙනවා. නැත්නම් ඒ සඳහා මේ Nirodhe ටික ටික සාක්ෂාත් වෙනවා. ඉතින් ඒ කාරණාවත් මෙතෙන්දී මතක් කරන්නට ඕනේ. මොකද නැතිනම් පින්වත්තුන්ට අහගෙන ඉන්නකොට විශේෂයෙන් මෙහෙම හිතෙන්නේ පින්වත්තුනි මම මේ පෙන්වන ධර්මයට අනුව යම්කිසි කෙනෙක් හිත වඩන්නේ නැතිනම් යෝග කරන්නේ නැත්තම් ඉබඳු කෙනාට හිතෙන්න පුළුවනි එක එක විදිහට දර්ශන වෙනස් කරනවා නේද කියලා. නමුත් හොඳට නුවණින් යෝනිසෝ මනසිකාරය කරනවා නම් මේ කියන්නේ මොකද්ද කියලා බලනවා නම් ඒ හැම කෙනෙකුටම ඊට අනුගත වූ නුවණක් පහළ වෙනවමයි. ඊගාව කාරණාව පෙන්නකොට තව ටිකක් ගොඩාක් නිබර වෙලා ගොඩාක් පහසු වෙලා කලින් පෙන්නපු අර්ථයට වඩා ඒ පෙන්නන තැනට ලං වෙන්න තවත් ගොඩක් පහසු වෙලා තියෙනවද කියන කාරණාව පෙනේ. හොඳයි, අද දවසේදී අපි මාතෘකාව වශයෙන් තබපු ඒ දහම් කරුණු ටික අවස්ථානුකූලව කතා කරමු. අනත්ත ලක්කන සූත්‍රයේ මේ පින්වතුන් අහලා තියෙනවා. අපි දන්නවා
බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරන දවසේදී කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේ විතරයි සෝවාන් ඵලයට පත් උනේ. ඊට පස්සේ දින කීපයකට පස්සේ දේශනා කරපු අනත්ත ලක්කන සූත්‍රය ශ්‍රවණය කළා තමයි ඒ පස්වග මහා නුම්ම රහත් උනේ කියලාත් අපි අහලා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයෙන් පෙන්නනවා රූපම් වික්ඛවේ අනත්තා. මහණෙනි රූපය අනාත්මයි. රූපම් වික්ඛවේ අත්තා අභවිස්ස නයිදං රූපං ආබාධාය සංවත්තේය. මහණෙනි මේ රූපේ ඉදින් ආත්ම නම් රූපේ ආබාධ පිණිස පවතින්නේ නැහැ. රූපම් වික්ඛවේ අනත්තා. මහණෙනි මේ රූපය අනාත්මයි. තස්මා රූපං ආබාධාය සංවත්තේය. ඒ නිසා මේ රූපේ ආබාධ පිණිස මේ රූපේ කැඩීම බිඳීම නැසීම පිණිස පවතිනවා කියන කාරණාව පෙන්වනවා. ඔය වගේම රූපය වගේමයි වේදනාවත් සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකයම ඔය පරයයන් දකින්ද රූපම් භික්ඛවේ අනාත්තා කිව්ව වගේ වේදනා භික්ඛවේ අනාත්තා. මහණෙනි වේදනාව අනාත්මයි. වේදනා භික්ඛවේ අත්තා අභවිස්ස. මහණෙනි වේදනාව ආත්ම නම් නයිදං වේදනා ආබාධය සංවත්තේ. මහණෙනි මේ වේදනාව ආබාධයේ පිණිස පවතින්නේ. වේදනාව අනාත්මයි. ඒ නිසා මේ වේදනාව ආබාධයේ පිණිස පවතිනවා කියලා පෙන්වනවා. හරි. අපි එතන දහම් කරුණු ටික පොඩ්ඩක් බලමු. මම ගියසරේ ඔයගොල්ලන් පින්වතුන්ට මතක් කළා. පින්වතුනි මේ ලෝකේ පැත්තෙන් ගත්තොත් ලෝකය කියලා කියනකොට අපි කෙනාගේ පැත්තෙන් තම තමන්ගේ පැත්තෙන් ගත්තොත් අපි හැම කෙනෙක්ම මේ ලෝකේ උපදින්නේ මේ මමත් පුද්ගලයෙක් මම සත්වයෙක් තව අනිත් පුද්ගලයෝ සත්වයොත් ඉන්නවා කියන තැනකින් තමයි අපි ඉපදෙන්නේ. ඒ වගේම අපි ජීවත් වෙන්නේ මේ මමත් පුද්ගලයෙක් මම සත්වයෙක් තව සත්වයේ පුද්ගලයෝ ලෝකේ ඉන්නවා කියන තැනකින් තමයි ජීවත් වෙන්නේ කටයුතු කරන්නේ. එබඳු ලෝකයකට බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මේ අනාත්මය පෙන්නනවා. එතකොට ඒ අනාත්මය පෙන්වන්න උනේ ඇයි කියන කාරණාව හොඳට බලන්නකෝ. ඒ කියන්නේ කෙනාගේ පැත්තෙන් කෙනාට හැම වෙලාවෙම ලෝකය කියන එක ආත්මව. ඒ කියන්නේ Tamanට ඇහැට පෙනෙන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට ගැන්න ගන්ධ කියලා රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන මේ ආධ්‍යාත්මික ආයතන හයට ගෝචර වෙච්ච බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන බාහිර ආයතන ටික හම්බ වෙන ගානේ ඒ අරමුණු ආත්ම විදිහට, සත්වයක් විදිහට, පුද්ගලයෙක් විදිහට, කෙනෙක් විදිහට තමයි කෙනාට හම්බ වෙන්නේ. එතකොට කෙනාට පුද්ගලයෙක් හැටියට, සත්වයක් හැටියට හම්බ වෙනකොට අපි අවිද්‍යාව කියලා කියන්නේ අපි කවුරුවත්ම මේ පුද්ගල භාවයට, සත්ව භාවයට ලෝකය හම්බ වෙන්නේ අපිට කොහොමද, ඒකේ හැදුනේ කොහොමද කියලා අපි කවුරුවත් දන්නේ නැහැ. එහෙම දැනගන්න, එහෙම හොයන්න තරම් අපි කාටවත් නුවණක් හිටින්නෙත් නැහැ. එතකොට එබඳු සත්ව පුද්ගල භාවයෙන් අරමුණු ඇසුරු කළා ඒ සත්ව පුද්ගල භාවයේ මතම නොවේ ජරා මරණ දුක් විඳලා සත්ව පුද්ගලයන්ගේ ලෙඩවීම, මහලු බව, මරණ නිසා එන දුක් විඳමින් ඉඳලා ඒ සත්ව පුද්ගල භාවයේ මුල් කරගෙනම නැවතත් කර්ම රැස් කරලා ආපහු ඉපදෙන එක තමයි ලෝකේ අපි හැම කෙනාගේම ගතිය. ඉතින් මේ බඳු ලෝකයකට අනුකම්පාවෙන් ඒ දුකෙන් නිදහස් වෙන්නත්, ඒ දුක් වූ සසර නැවත ඉපදීම ඇති වෙන එක නතර කරන්නත් මාර්ගය කියලා දෙන්න තමයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ. පහළ වෙලා බුදුරජාණන් වහන්සේ කෙටියෙන්ම ගත්තාම මතක් කළේ එක දෙයයි. මොකද්ද? චක්කුං අනත්තා, රූප අනත්තා, සෝතං අනත්තා, සද්ද අනත්තා කියලා අනාත්මය පෙන්වුවා වගේ
බුදුරජාණන් වහන්සේ දේශනා කරන රූපම් භික්ඛවේ අනාත්ම මහණෙනි රූප අනාත්මයි කියනකොට අපිට ඇහැට පෙනෙන රූපයක් වෙන්න පුළුවන්, ශබ්ද රූපයක් වෙන්න පුළුවන්, ගන්ධ රූපයක් වෙන්න පුළුවන්, රස රූපයක් වෙන්න පුළුවන්, ස්පර්ශ රූපයක් වෙන්න පුළුවන්, සිතට සිහි වෙන කෙනෙක්ගේ රූපයක් වෙන්න පුළුවන්. මේ හැම රූපයක්ම කැටි කළා තමයි රූපම් භික්ඛවේ අනාත්ම මහණෙනි රූපය අනාත්මයි කියලා පෙන්වන්නේ. එතකොට එහෙම රූපය අනාත්මයි කියලා කියන්න උනේ ඇයි? ඒ රූප ආත්මයි කියලා නැත්තම් මේ රූප කියලා කියන්නේ තව සත්වයෝ, තව පුද්ගලයෝ, තව සත්වයෝ ඉන්නවා, තව පුද්ගලයෝ ඉන්නවා කියන මිම්මක් මේ ලෝකේ තියෙන නිසා, මේ මිම්මක් ලෝකේ පවතින නිසා, ඒ මිම්ම තියෙන තැනටයි, ඒ සත්ව පුද්ගල හැඟීම තියෙන තැනටයි තථාගතයන් වහන්සේ මේ ධර්ම දේශනා කරන්නේ. ඒ කියන්නේ ලෝකෙටයි ධර්ම දේශනා කරන්නේ. පුද්ගලයේ සත්වයේ ඉන්නවා කියන අදහස් ඇතුව ඒ පුද්ගල භාවය නිසා, ඒ සත්ව භාවය නිසා නොඑක් දුක් දුම්නස් විඳින්මින්, ඒ පුද්ගල භාවය සත්ව භාවය නිසාම නොඑක් විදිහේ කුසල අකුසල කර්ම රැස් කරගනිමින් ලෝකයේ තුල දුක විඳින්මින් නැවත දුකට හේතුවක් හදා ගන්න මෙන්න මේ ලෝකේ පැවැත්මක් තියෙන තැනටයි බුදුරජාණන් වහන්සේ රූපය අනාත්මයි කියලා කියන්නේ. අන් ඒ බව හොඳට මතක තියාගන්නට ඕනේ. හොඳයි අපි එහෙනම් බලමු බුදුරජාණන් වහන්සේ රූපය අනාත්මයි කියලා කිව්වනම් අපිට ඒ රූපය ආත්ම විදියට පෙනෙන්නේ කොහොමද? ඒ රූපය ආත්ම විදියට ඇසුරු වෙනකම හැදුනේ කොහොමද කියන කාරණාව අපි ආපහු ටිකක් බලමු. ඒ කාරණාවම තව පැත්තකින් පෙන්වන්න තමයි ආපහු ගත්තාම මේ පටිච්ච සමුප්පාද ධර්මතාවය තියෙන්නේ. මම මතක් කරලා තියෙනවා පටිච්ච සමුප්පාද ධර්මතාවයෙන් පෙන්වන්නේ මේ ලෝකේ හටගන්න හැටි, දුක හටගන්න හැටි කියන කාරණාව. පෙර අවිද්‍යා කර්මයට විපාක ස්කන්ධ ටිකක් හම්බ වුණා. ඒ කියන්නේ ප්‍රතිසන්දි විඥානයේ මේ කයට බැහැගෙන කය සවිඥානික වුණාට පස්සේ ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන මේ ආධ්‍යාත්මික ආයතන ටික හම්බ වුණා. ඒ ආධ්‍යාත්මික ආයතන වලට බාහිර රූප, ශබ්ද, ගන්ධ ආදී බාහිර අරමුණු ගැටුණට පස්සේ ඊට අනුගතව හිත උපන්න චක්කු විඥාන, සෝත විඥාන ආදී ඊට අනුගතව සිත උපන්නාම ඒකට කියනවා චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගහන සම්පස්ස කියලා. ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය නිසා වේදනාව ඇති වෙනවා. මෙන්න මෙතනත් හොඳ කාරණාවක් තියෙනවා. පින්වතුනි මේ ඇයි තථාගතයන් වහන්සේ ස්පර්ශය නිසා වේදනාව ඇති වෙනවා කියන තැනකින් අතර කරලා තියෙන වේදනාව ඇති වෙනවා කියලා කියන්නේ. ඒ තමයි මේ ආයතන ටිකේ නැත්තම් මේ ස්කන්ධ ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන ආයතන ටික හැදුණු එකේ අර්ථය. ඒ ආයතන ටිකේ ඇහැ හැදුනේම රූපයක් බලන්නයි. රූපයක් දර්ශනය කරගන්නමයි, ගෝචර කරගන්නමයි මේ ඇහැ කියන ධර්මතාවය හැදිලා තියෙන්නේ. කන කියන ධර්මතාවය හැදිලා තියෙන්නේ ශබ්දයක් ගෝචර කරගන්න තමයි, ගොදුරු කරගන්න තමයි. නාසය හැදිලා තියෙන්නේ ගන්ධයක්, දිව හැදිලා තියෙන රසයක්, කය හැදිලා තියෙන ස්පර්ශයක්, හිත හැදිලා තියෙන ධර්මාරම්මණයෙන් ගෝචර කරගන්න තමයි. ඒව ගෝචර කරගන්නේ, ගොදුරු කරගන්නේ ඇයි? අපි නිකමට කිව්වොත් ඕනම විදියකදී ඔබ රූපයක් බලන්නේ ඇයි? ටීවී එකේ වෙන්න පුළුවන්, නැත්තම් චිත්‍රපට ශාලාවකට ගිහිල්ලා වෙන්න පුළුවන්, නැත්තම් ලස්සන දර්ශනයක් වෙන්න පුළුවන්. ඇයි රූපයක් බලන්නේ කියලා බලන්න. රූපයක් බලන්නේ ඒකේ යම් කිසි වින්දනයක් ලබන්නයි නේද? එතකොට පස්සපච්චය වේදනා කියනකොට ස්පර්ශය නිසා වේදනාව කියලා කියනකොට ස්පර්ශ වෙනවා කියන්නේ රූපයක් පේන චක්කු සම්පස්සය කියලා කියන රූපයක් පේනවා. සෝත සම්පස්සය කියන්නේ ශබ්දයක් ඇහෙනවා යන ගණයට යනවා. මොකද ස්පර්ශය
වෙනකොට වේදනා සංඥා යෙදෙනවනේ. ඒ කියන්නේ රූපයක් ඇහැ හැදිලා රූපයක් ගෝචර කරගත්තාම ඊට අනුව හිත එකතු වුණාම මේ ඔක්කොම කාරණා කලේ මොකටද? රූපයක් විඳින්නයි. එතකොට මේ අපි ඇහෙන් රූපයක් බැලුවා නම් බැලුවේ, බලනවා නම් බලන්නේ, ඒකෙන් යම් ආස්වාදයක් විඳින්නයි. කනෙන් ශබ්දයක් ඇහුවා නම් ඇහුවේ, අහනවා නම් අහන්නේ යම් ආස්වාදයක් විඳින්නයි. එතකොට වේදනාව රූප දකින්නවා, අහනවා, ගඳ සුවඳ දැනෙනවා, රස විඳිනවා, ස්පර්ශයෙන් ස්පර්ශ කරනවා කියන ධර්මයන්ගේ අර්ථය තියෙන මොකද්ද? වේදනාව කියන ධර්මතාවය කෙරවල කරගන්නයි. එතකොට වේදනාව කියන තැනට දක්වාම ගන්නකොට වේදනාව කියන තැන දක්වාම අරගෙන විපාකයි කියලා කියනකොට, අනාත්මයි කියලා කියනකොට පෙනෙන දේ, ඇහෙන දේ අනාත්මයි, පෙනෙන දේ, ඇහෙන දේ විපාකයි කියන උත්තරේ ඒකේ තියෙනවා. මොකද පෙනුණු දේ ආරම්භයයි වේදනාවක් ඇති උනේ, සැප වේවා දුක් වේවා උපේක්ෂා වේවා. එතකොට අහන ශබ්දයක සැපසහගත වෙන්න පුළුවන්, දුක්සහගත වෙන්න පුළුවන්, උපේක්ෂා සහගත වෙන්න පුළුවන් යම් වේදනාව තමයි ඒ තුල තියෙන අර්ථය. එතනින් අවසానයි. එතකොට යම් ගඳක් ආග්‍රහණය කරනවා නම් අපි යම් සුවඳ හෝ දුගඳක් ආග්‍රහණය කළොත් ඒකේ උපරිම අර්ථය වේදනාව විතරයි. එක්ක සැප වේදනාවක් ලබා ගන්නට, එක්ක දුක් වේදනාවක් ලැබෙයි, එක්ක උපේක්ෂා වේදනාවක් ලැබෙයි. එතකොට පස්සපච්චය වේදනා කියලා විපාක ස්කන්ධ ටික වේදනාව ගාවට තබනකොට ඒ රූපයක් පෙනෙන, ඇහෙන, දැනෙන, දැනගන්නවා කියන ටිකේ සම්පූර්ණ අර්ථයෙන්ම පෙන්නලා තියෙනවා. එතකොට ඔන්න ඔය පස්සපච්චය වේදනා කියන තැන දක්වාම ගත්තාම මෙන්න මෙතෙන්ට ගත්තාම ස්කන්ධ ටිකක් කියලා කියනවා, විපාකයි කියලා කියනවා. පෙනෙන රූපයක් ගන්නකො අපි, පෙනෙන රූපේ. හරි. එතකොට ඔන්න ඔය පෙනෙන අවස්ථාවේ ඒ වේදනාව කියන අවස්ථාවට එනකොට තමයි චක්කුං අනත්තා, රූප අනත්තා, ඇහැ අනාත්මයි, රූපය අනාත්මයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. එතකොට රූපම් වික්ඛවේ අනත්තා, මහණෙනි රූපය අනාත්මයි. රූපම් වික්ඛවේ අත්තා අභවිස, මහණෙනි රූපය ආත්ම වුණා නම් නයිදන් රූපං ආබාධාය සංවත්තේ, මේ රූපය ආබාධය පිණිස පවතින්නේ නැහැ කියනකොට දර්ශන කෘත්‍යයේදී රූපය කියලා කිව්වේ මේ ඇහැට, බාහිර රූපෙට. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ඇහැ අනාත්මයි, බාහිර රූපය අනාත්මයි. ඇයි අනාත්මයි කියන්නේ? අනාත්මයි කියන එක හඳුනගන්න තියෙන පින්වතුනි ව්‍යංගය. ව්‍යංගයෙන් කියන්නේ ඍජුව පේන්නේ. දැන් මේ ලෝකෙටනේ බන්න කියන්නේ ඇහැ මගේමයි කියලා පෙනෙන්නේ. රූපේ මගේමයි, නැත්නම් රූපේ තව පුද්ගලෙක්මයි කියලා පෙනෙන්නේ. එහෙම පෙනෙන කෙනාට, එහෙම පෙනෙන ඔබට කියනවා රූපම් වික්ඛවේ අනාත්තා. ඒ කියන්නේ ඇහැ අනාත්මයි. ඇහැට පෙනෙන රූපය අනාත්මයි කියලා කියනවා. ඇයි අනාත්මයි කියන්නේ කියලා අහන බුදුරජාණන් වහන්සේ. මහණෙනි රූපම් වික්ඛවේ අත්තා අභවිස. ඉතින් මේ රූපය ආත්මනම් නයිද්දන් රූපං ආබාධය සංවත්තේ, මේ රූපේ ආබාධ පිණිස පවතින්නේ. අපි කියමුකෝ ඇහැ ගත්තොත් ඇහි ක්‍රමක්‍රමේ මොහු කරලා ඇහැ නොපෙනෙන බවට පත් වෙනවා නම් ඒ ඇහි ආබාධයක්. නොඑක් විදිහේ ඇස් රෝග හැදෙනවා නම්, නොඑක් විදිහේ ඇස් අන්ධ වීම, තුවාල වීම, කැඩීම් බිඳීම් පෙනෙනවා නම්, ශ්‍රවණා ඒ වගේ වෙනවා නම් පින්වතුනි ඇහි ආබාධයක්. ඒකෙන් පේනවා ඇහැ තමාගේ කියලා තමාගේ වසඟේ පවත්තන්න බෑ කියන එක. මගේ ඇහැ මෙහෙම නොවේවා, මෙසේ වේවා කියලා වසඟේ පවත්තන්න බෑ කියනවා. එහෙනම් ඒක අනාත්මයි. ඊට පස්සේ ඇහැට පේන රූප ගන්න. අපි බොහොම ලස්සනයි, ප්‍රියයි, මනාපයි කියලා හිතාගෙන රූප කාලයත් එක්ක, ක්‍රමයක් එක්ක, ඍතුවත් එක්ක නොඑක ආකාර වෙනස්කම් වලට භාජනය වෙනවා. ඉතින් මේ පෙනෙන රූප ආත්මනම් එහෙම වෙනස්කම් වලට භාජනය වෙන්න බෑ. ඒවා කැඩෙන්න බිඳෙන්න වෙනස් වෙන්න බෑ.
ආබාධයේ පිණිස පවතින්න බෑ. ඉතින් මෙන්න මේ කාරණාවෙන් හඳුනා ගන්න කියනවා රූපේ අනාත්මයි කියලා. එහෙනම් ඇහැ අනාත්මයි නම් ඇහැට පෙනෙන රූපය අනාත්මයි නම් ඔය පරයයම තේරුම් ගන්න කන අනාත්මයි, ශබ්දය අනාත්මයි. අනාත්මයි නම් අපිට ආත්ම විදියට පේන්නේ කොහොමද? මේ එක එක පරයයන්ගෙන් මම පෙන්වන්නේ ඔන්න ඔය ටික. එතකොට අද අපිට මේ මමත් ඉන්නවා තවත් පුද්ගලයේ සත්වයේ ඉන්නවා කියන තැනකින් සත්පුද්ගල භාවයෙන් යුක්ත වටපිටාවක් හම්බෙලා තියෙන තැනට තමයි ලෝකය කියලා කියන්නේ. ඔය ලෝකය හැදිච්ච හැටි තමයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. අපි බලමු. එතකොට ඔන්න දැන් ස්කන්ධ ටික අනාත්මයි. එතකොට ඒ අනාත්ම ස්කන්ධ ටිකට මෙන්න මේ තණ්හා උපාදාන කියන කෙලෙස් යෙදුණු ගමම්ම භව කියලා කියන්නේ කෙනාගේ මානසික මට්ටමක් හැදෙනවා. බාහිර රූප පැත්තේ පුද්ගලයෝ ඉන්නවා, සත්‍යයෝ ඉන්නවා, වටිනා දේවල් තියෙනවා කියන කෝණයක් හැදෙනවා. ඒකට කියනවා කර්ම භවය කියලා. කර්ම භවය කියනකොට ඒ භව කියන කර්ම භව කියන ටික පෝෂණය වෙලා තියෙන තණ්හා උපාදාන කියන කෙලෙසේ. එතකොට මෙන්න මේ තණ්හා උපාදාන කියන කෙලෙසය උපදින්නේ හා පවතින්නේ කොහෙද? අන්න අර වේදනාව ඇති වෙච්ච විපාක ස්කන්ධ ටිකටයි. ඒ කියන්නේ අනාත්ම ස්කන්ධ ටික එල්බගෙනයි මෙන්න මේ ආත්ම සංඥාව උපදින්න හා පවතින්න පුළුවන්. අපි ඕක මෙන්න මෙහෙම මම පොඩි උපමාවකින් ගන්නම්. මම මේ පෙන්වන්න හදන කාරණාව දිගටම ගන්න එපා. පෙන්වන්න හදන එක ගොඩාක්ම සරලයි. ඒක අපි කවුරුත් දන්නවා. නමුත් ඒ තුලින් පෙන්වන්න හදන අර්ථය ටිකක් ගන්න. අපි ටිකක් මෙහෙම ගත්තොත් එන්වතුනේ මෙහෙම මතක් කළොත් අපි කියමු අපි ඉස්සරහා වුණ රූපයක් තියෙනවා. අපි ඒ රූපේ දකිනකොට අපි ඒ රූපෙට කියනවා ඔන්න දැන් මේක දකිනකොට අපි තේරුම් ගන්නවා මේ රූපයක් පේනවා. පේන රූපේ මේසේ කියලා අපි හිතනවා. අපි දැනගන්නවා. මේක බොහොම සරල සිද්ධියක්. නමුත් ඒකට වඩා උපමේය තමයි ගොඩක් වටින්නේ. හරි. එතකොට ඔන්න මං දැන් මේ පේන දේ දැනගන්නවා මේසේ කියලා. හරි. ඊට පස්සේ ඉංග්‍රීසි ජාතික කෙනෙකුත් ඉන්නවා. එයත් මේක දකිනවා. දකිනකොට එයා දැනගන්නවා ටේබල් කියලා. ඊට පස්සේ දෙමළ ජාතික කෙනෙකුත් ඉන්නවා. එයත් මේ අරමුණ දකිනවා. එතකොට එයත් දැනගන්න ක්‍රමයක් ඇතිනේ. ඒ ක්‍රමේ නම් මම දන්නේ. එතකොට දැන් හොඳට මෙන්න මෙතනදී බලන්න සිංහලෙන් මේසේ කියලා දකින්න මටත් ඉංග්‍රීසියෙන් ටේබල් කියලා මේ වස්තුව දැනගන්න කෙනාටත් දෙමළෙන් දැනගන්න කෙනාටත් මේ හැඩසටහන පෙනෙන තැනට දක්වා සමානයි. මේ රූපයක් පේනවා කියන සිද්ධිය ගන්න මේ වර්ණය පෙනෙනකම ඒ වස්තුවේ හැඩසටහන පෙනෙනකම ඒකේ පරිච්ඡේදයේ වශයෙන් අවකාශයේ වටපිටාව පෙනෙනකම සමානයි. අපි කාටත් උන්න ඔතෙන්ට එනකම් තමයි වේදනාව කියලා කිව්වේ. අපි සාමාන්‍යයෙන් ගත්තාම පේනවා කියන තැන සංඥාව කියන එක. ඊට පස්සේ බලන්න දැන් නමුත් පෙනෙන දේ දැනගන්න ගියාම විවිධත්වයකට ගිහිල්ලා මම මේසෙ කියලා දැනගත්තා, ඉංග්‍රීසි දන්න කෙනා ටේබල් කියලා දැනගත්තා, දෙමළ දන්න කෙනා ඒ විදිහට දැනගත්තා. එතකොට පෙනෙන දේ දැනගන්නකොට වෙනස් වෙලා නම් දැනගන්නකොට තුන් විදිහකට දැනගත්තා. පෙනෙනකොට එකම දේ පෙනුනේ, දැනගන්නකොට තුන් විදිහකටයි දැනගත්තේ නම් ඔන්න මෙතනදී බලන්න හොඳට මම මේසෙ කියලා දැනගත්තා, අරය ටේබල් කියලා දැනගත්තා, අනිත් කෙනා දෙමළෙන් ඒ විදිහට දැනගත්තා නම් ඇයි මේ දැනගැනීමේ විවිධත්වයකට ගිය කියලා හොඳට හෙව්වොත් අපි දන්නවා පේන තැනට එනකම්ම සමානයි පෙනෙනකම
පෙනෙන දේ සමාන වුණාට පෙනෙනකොට පෙනෙන දේට කෙනාම හිතනවා මම හිතනවා මේ පේන එක මේසෙ කියලා. මම හිතුවාම පෙනෙන දේ මේසෙ කියලා හිතුවාම මේසෙ කියලා දැනගන්නවා. පෙනෙන දෙයට මම යම් විදියකට හිතුවද ඒ විදියට මම දැනගත්තා. ඔන්න දැන් මම දැනගත්තා මේසෙ කියලා. බලන්න හොඳට දැන් මම හිතපු විදියට මම මේසෙ කියලා දැනගත්තා. එතකොට මට පෙනෙනකොට පෙනෙන දෙයට යම් ආකාරයකට හිතුවාම ඒ ආකාරයට දැනගන්නවා නේද කියලා මම දන්නේ. පෙනෙන දෙයට මේසෙ කියලා මම හිතුවා මේසෙ කියලා දැනගත්තා මම හිතපු ආකාරය දැනගත්තා නේද කියලා දකින විද්‍යාව නැහැ. අවිද්‍යාව නිසා මේක මේසෙ මේ පෙනෙන දෙය මේසෙ කියලා මම රැවටිලා ඉන්නවා. එතකොට ඉංග්‍රීසි ජාතික කෙනෙක් මොකද කරන්නේ? පේනකොට එයා ටේබල් කියලා හිතුවාම හිතන විදිහට දැනගත්තා. එතකොට මේ පෙනෙන දෙයට ටේබල් කියලා හිතපු හින්දා දැනගත්තා නේද කියලා දන්නේ නැති වුනහම එයා හිතාගෙන ඉන්නවා පේන දේ ටේබල්මයි කියලා. දෙමළ කෙනත් පේනකොට එයා දන්න විදියට හිතලා දැනගන්නවා තමන් හිතපු දෙයම දැනගන්නවා කියලා දන්නේ නැති වුනහම එයා ඒ භාෂාවෙන් හිතාගෙන ඉන්නවා මේ පේන වස්තුව තමයි ඒ දැනගත්තේ කියලා. දැන් හොඳට බලන්න මගේ පැත්තෙන් මම හිතලා දැනගත්ත මේසි කියලා. ඊට පස්සේ මම සිහි කරන්නේ මේසෙ ගැන. හිතා ඉන්නෙත් මේසෙ ගැන. මම බලන්න කියලා යන්නෙත් මේසෙ ගැන. ඊට පස්සේ රූපේ දකින්නකොටම මට අර මේසෙ කියන ටික ආපහු සිහි වෙනවා. මේසෙ කියන ටික සිහි වෙනවා. සිහි වෙනකොටම දැනගන්නවා. හැබැයි මම කවුරුවත් මට කියලා දුන්නේ නැත්තම් මම කවදාවත්ම දන්නේ මගේ හිතේ තියෙන මින්මම මේ රූපය ඉදිරි පිටට එද්දි මගේ හිතේ මින්මක් හදාගෙන මම ඒක දැනගත්තා. ඒ මින්මම සිහි කර හිටියා. පෙනෙන වාරයක් ගානේ මගේ හිතේ තියෙන මින්මම මං අවදි කරගත්තා. පෙනෙන සිද්ධියේ වෙනමම එකක් ඒක කිසිම සම්බන්ධයක් නැහැ. සිහි කරන ටික මගේ මනස පිළිබඳ වූවක් ඒක වෙනමයි පෙනෙන දෙයට සම්බන්ධයක් නැහැ. මේ දෙකම එක ගොඩට දාගෙන නේද අපි මේ ලෝකයක් හදලා තියන්නේ කියලා අපි දන්නේ. ඒ කියන්නේ මට මේස කියලා බාහිරෙන් හැදෙන්නේ බාහිරෙන් හම්බ වෙන්නේ පෙනෙන දේත් මගේ මනසේ තියෙන දේ දෙකම එකට එකතු කරලාම තමයි මට මේ මේසේ කියලා බාහිර වස්තුවක් දකින්න පුළුවන්කම ලැබෙන්නේ. ඔය සරල උපමාවෙන් මම කිව්වේ ඔන්න හොඳට මෙන්න මේ කියන කාරණාව ගන්න. දැන් මම ඕගොල්ලන්ට පෙන්නපු කාරණාව හොඳට ප්‍රකටයි. මොකද්ද මේසේ කියන ප්‍රඥප්තිය. මේක දකිනකොට මේසේ කියලා මම හිතුවා අර ඉංග්‍රීසි ජාතික කෙනා ටේබල් කියලා හිතුවා කියන කම. ඕක දැන් ඔය ප්‍රඥප්තිය අපිට ප්‍රකටයි. හරි. ඔන්න ඔය වැඩේ වුණොත් මෙන්න මෙහෙම අපිට පෙනෙනකොට ඇස් ඉදිරි පිටට රූපයක් පෙනෙනවා. ප්‍රඥප්තිය මුකුත්ම නැහැ. ප්‍රඥප්තිය වෙනුවට පෙනෙන වස්තුව වටිනවා වගේ තැනකින් ඔබට දැනෙනවා. දැනෙනකොට වටිනවා කියලා දැනගන්නවා. එතකොට මෙතන වටිනාකමට පෙනෙන කම තමයි මේ තණ්හාවේ කෘත්‍යය. වස්තුවක් වටිනවා හොඳයි කියලා පෙන්වනකම ප්‍රඥප්තිය මුකුත් නැහැ මේසි වගේ. ඒ හොඳයි වටිනවා කියලා පෙනෙන කමට දැනගත්තට පස්සේ ඒකෙත් අවිද්‍යාව වේදුනහම පෙනෙන දෙයට වටිනාකම යෙදෙනකොට වටිනාකමට යෙදුණුකම දැනගත්ත නේද කියලා නොදන්නකොට පෙනෙන වස්තුව වටිනවා වෙලා ඔබට. ඔන්න වටිනා වස්තු නිර්මාණය වෙලා. ඒ වගේම රූපයක් ඇස් ඉදිරි පිටට එනකොට ප්‍රඥාප්ති මුකුත් නැහැ. ඒක පුද්ගල භාවයක් පුද්ගලයෙක් කියන හැඟීම යෙදුණු නම් කරෝලිස්ය අපුහාමිය කියලා නම් නැහැ. නමුත් පුද්ගලයෙක් සත්වයක් කියන හැඟීම යෙදුණු ඒ වස්තුව සත්වයක් අර අපි මේසෙ කියලා දැක්කා වගේ
පුද්ගලයේ සත්වයේ කියන එක තමයි එතන ප්‍රඥප්තිය. මේ සම්මතයක් කියලා කියන්නේ ඒ සත්වයේ පුද්ගලයේ කියන හැඟීම යෙදුනොත් ඒ විදිහට දැනගන්න. ඒ විදිහට දැනගන්න. එතකොට යම් රූපයක් දකිනකොට ඒ රූපයේ පුද්ගලයේ සත්වයේ කියන හැඟීම යෙදෙනවා. ඒ යෙදෙන ආකාරයට ඒ රූපයේ පුද්ගලයක් සත්වයක් කියලා අපි දැනගන්නවා. ඉංග්‍රීසි ජාතික කෙනෙක් දැනගන්නවා. දෙමළ ජාතික කෙනෙක් දැනගන්නවා. ඊට පස්සේ අපේ හිතේ යෙදුණු පෙනෙන දෙයට හිතේ නිබඳු ගතියක් යෙදෙනකොට පුද්ගලයා කියලා යෙදෙනකොට පෙනෙන දේ පුද්ගලයා කියලා දැනගත්ත නේද කියලා අපි දන්නේ නැත්නම් මොකද වෙන්නේ? අවිද්‍යාව තිබුණොත් පෙනෙන වස්තුව පුද්ගලයා වගේ තමයි අපිට පේන්නේ. ඔන්න ආත්ම වෙන්නේ එහෙම. දැන් හොඳට බලන්න අපේ පැත්තෙන් අර මේසෙම කියලා හිතලා මේසෙ දැනගත්තා මේසෙම හිතනවා මේ ආපහු දකින්න යනකොට මේසෙම සිහි කරගන්නවා වගේ. ඔන්න දැන් බාහිර පැත්තට කිසිම සම්බන්ධතාවයක් නැහැ. පෙනෙනවා. පෙනෙනකොට පුද්ගල භාවයකින් හිතනවා නෙමෙයි හිතෙනවා අපිට. ආශ්‍රව කියලා කියන්නේ ඉබේම යෙදෙනවා පුද්ගල භාවය. පුද්ගල භාවයට හිත හැසිරෙනකොටම පුද්ගලයෙක් කියලා දැනගත්තා. ඔන්න දැන් පුද්ගලයෙක් කියලා හිත හසුරවල පුද්ගලයෙක් කියලා දැනගත්තා. ඊට පස්සේ මේ රූපේ දිහා බලන්නේ අපි පුද්ගලයෙක් කියන අදහස. පුද්ගලයා කියන අදහස හිතේ අපි සිහි කරන්නේ. ඊට පස්සේ මේ අනාත්ම රූපය ඇස් ඉදිරි පිට එන වාරයක් ගානේ අර කලින් ඇති කරගත්ත පුද්ගල සංඥාවම අපි නැවත ආවර්ජන කරගන්නවා සිහි කරගන්නවා. පින්වතුනි කිසිම වෙලාවක අනාත්ම ස්කන්ධ ටික ආත්ම වෙලා නැහැ. හොඳට ඒක මතක තියාගන්න ඕනේ. ඇහැට පෙනෙන තැන දක්වා අර ඇහැට මුලින්ම පෙනෙන රූපය පෙනෙනවා කියන ටික එපමණමයි. එතකොට දිත්තේ මත්තන් කියලා කියන්නේ පෙනෙන රූපේ කොයි වෙලාවකවත් මේසෙ උනේ නැහැ. පෙනෙන රූපෙට මේසෙ කියලා හිතලා මේසෙ කියලා දැනගත්තෙත් මම. ඒ රූපේ පැත්තේ තියෙන්නේ මේසෙ කියලා දැනගත්තෙත් මමයි. ඒ රූපේ මේසෙ කිය හිතා ඉන්නෙත් මමයි. නැවත මේ රූපේ දකින වාරයක් ගානේ මේක මේසෙනේ කියලා සිහි කරගන්න ටික කරන්නෙත් මමයි. මේසෙ කියලා හිතලා දැනගන්නකමත් මේසෙ සිහි කර ඉන්නකමත් රූපේ දකින වාරයක් ගානේ මේසෙයි කියලා සිහි කරලා දැනගන්නකමත් මගේ මනස තුල තියෙන කෘත්‍යය. ඒක කෙලෙසයකින් උපදින කෘත්‍ය ඒ ටික මනස පැත්තේ සීමාව ඉක්මවා අනිත් පැත්තට යන්නේ නෑමයි. ඊට පස්සේ පෙනෙන රූපය මන් තුල මෙබඳු ප්‍රපංච නිමිත්තක් උපදින්න හා පවතින්න උදව් වෙලා නතර වෙලා තියෙනවා එයා. සංහව කියන එක උපදින්න හා පවතින්න උදව් වෙලා එයා නතර වෙලා තියෙනවා මිසක අර පෙනෙන සතහන කිසිම වෙලාවක මේසෙ වෙලා නැහැ. හැම වෙලාවෙම වෙලා තියෙන මේ සතහන දකින ගානේ මේ මේසෙනේ කියලා මම සිහි කරගෙන තියෙනවා. මුලින්ම හදාගත්ත නිමිත්ත. ඒ වගේ රූපම් වික්කවේ අනත්ත මහණේ රූපය අනාත්මයි කියලා කියන්නේ අර ඉංග්‍රීසි ජාතික කෙනා සිංහලෙන් දකින කෙනා දෙමළෙන් දකින කෙනා මේසේ කියලා දැනගන්න ඉස්සෙල්ලා කාටත් පොදු විදියට පෙනුණු වස්තුවක් පෙනුණා වගේ රූපය කියන එක කාටත් පොදු එක මට්ටමකමයි පෙනෙන්නේ. මේ පෙනෙන මට්ටමට හම් වෙනකොට රූපය අනාත්මයි. රූපය අනාත්මයි. එතකොට මේ අනාත්ම රූපයට ආත්ම විදියට හිතනවා කියන එක. එතකොට වටිනාකමට හිතනවා කියන එක. අර මේ හිතෝ වගේ එක්තරා ප්‍රඥාවක්. හිත හසුරන ආකාරයට හිතෙන් දැනගත්තට පස්සේ ඒ රූපේ පැත්ත රූපය ශබ්දය පුද්ගලයේ කියන මිම්මක් අපි හදා ගන්නවා.
හදාගත්ත එකම නැවත නැවත ආවර්ජනා කරනවා. රූපයක් දකින්න ඇහෙන ගානේ අපේ අර අදහසම අපි සිහි කරගන්නවා. සංහා උපාදාන භව කියන මේ කෙලෙස් ටිකේ කෘත්‍ය මේ විපාක ස්කන්ධ ටික නිසා ආත්ම සංඥාවක් උපදවාගෙන තව බාහිර පුද්ගලයේ සත්වයේ ඉන්නවා කියලා ඇතුළතින්ම අපි සිහි කර ඉන්නවා. රූප ශබ්ද අරමුණු ඇහැ ඉදිරිපිටට කන ඉදිරිපිටට හම්බ වෙනකොටම අපේ අදහසම සිහි කරගන්නවා. අපි අපේ මනසෙන් එළියට යන්නේ නැහැ. එතකොට මෙන්න මේ ටිකයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ විපාක ස්කන්ධ ටිකට තණ්හා උපාදාන භව කියන කෙලෙස් ටික යෙදුනට පස්සේ ජාති කියලා කියන්නේ දැන් මෙන්න මේ ස්කන්ධ ටිකයි කෙලෙස් ටිකයි දෙක එකට ස්කන්ධ ටික තියෙන තැනට මෙන්න මේ තණ්හා උපාදාන කියන කෙලෙස් ටික යෙදිලා ඒ මනස විපාක ස්කන්ධ ටික පැත්තට නැඹුරු වෙලා පවතින තාක් උපදින තාක්ම අපිට ලෝකය කියන එකක් නිර්මාණය වෙලා ඇති. දැන් මේසේ කියලා එකක් හැදුනානේ අපිට හැදිලා තියෙනවා. ඒ වගේ සත්වය පුද්ගලයෝ ආත්ම වූ දේවල් අපිට හැදිලා තියෙන්නේ ඔන්න ඔහොම. දැන් අද දවසේදී සත්වය පුද්ගලයෝ බොහෝ සත්වය පුද්ගලයෝ බාහිර ඉන්නවා කියලා ඔබට සිහි කරන්න පුළුවන්. මේ මම කියලා තමන්ගේ ශරීරය සිහි කරන්න පුළුවන්. එතකොට ඒ ඉන්න සත්ව පුද්ගලයෝ නිසා මේ මගේ දුව, මේ මගේ පුතා, මේ මගේ අම්මා තාත්තා කියලා ඒ පුද්ගල භාවය ආරම්භය අනුප්‍රභේද වශයෙන් කෙලෙස් ප්‍රපංචය තවත් උපදවාගෙන සංයෝජන හදා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට අපිට ලෝකයක් හැදිලා තියෙනනම් දුකක් හැදිලා තියෙනනම් ඔන්න ඔය දුක කියන එක තමයි පින්වත්තුනි මේ පුද්ගල භාවයට ලෝකයක් හම්බ වෙනවා කියන තැන තමයි පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා කිව්වේ. අම්මා තාත්තා අයියා අක්කා පුද්ගලයෝ තව මිනිස්සුયો සත්වයෝ ඉන්නවා කියලා හම්බෙන තැනක. ඒ සත්වය පුද්ගලයෝ අපිට හම්බ වෙන්නේ මෙන්න මේ මේසේ බාහිරින් හම්බ වෙන්නේ අන්න ඒ වගේ සිද්ධියක. හොඳට දැක්කනේ අපි. එතකොට මම ඊට පස්සේ පෙන්නපු එක කාරණාවක් තමයි මේ සත්ත්ව පුද්ගල භාවයෙන් යුක්ත ලෝකයක් තියෙනං ඒ ලෝකය හැදුනේ පෙනෙන ඇහෙන දේට රූපයක් පේනකොට පුද්ගලයෙක් කියන කෙලෙසේ යෙදෙනකොට පුද්ගලයෙක් කියලා දැනගන්නවා. පෙනෙන දෙයට මේ කෙලෙසේ යෙදිලා පුද්ගලයෙක් හැටියට දැනගත්ත නේද කියලා දන්නේ නැති වුනහම භව කියලා කියන්නේ මේ පෙනෙන දේ මේ දැනගත්තේ බාහිර මේසෙයි කියලා දැනගත්තා නම් මේ පුද්ගලයෙක් කියලා හිතලා දැනගත්තා කියන එක නොදන්නකොට පුද්ගලයෙක් කියලා හිතලා දැනගත්තේ මේ රූපෙයි කියලා පුද්ගලයා කියන්නේ රූපෙයි කියලා බාහිරට නැඹුරු වෙච්ච ගමම්ම අපිට ලෝකේ නිර්මාණය වෙනවා. ඔන්න ඔය ලෝකෙට හේතුව තමයි ඔය දුකට හේතුව තමයි අර පෙනෙන්න ඇහෙන දෙයට ප්‍රපංච විදියට තමන් හිතලා ප්‍රපංච සංඥාවක් හදාගන්න එක. තමන්ම හිතලා තමන්ම දැනගත්තා කියන එක. දැනගත්තා කියන එක නොදැන මෙන්න මේ වස්තුවට ආදේශ කරපු එක තමයි මේ දුකට හේතු ටික කියන එකයි පෙන්වන්නේ. එතකොට මේ තණ්හා උපාදානය නැති වුණොත් මේ පෙනෙනකොට පෙනෙන දෙයට මේසේ කියලා හිතන්න මේසේ කියලා හිතලා දැනගන්න. හැබැයි මේ පෙනෙන දෙයට මේසේ කියන ප්‍රඥප්තියෙන් මෙනෙහි කළා දැනගත්ත නේද කියන නුවණ තියාගන්න තැනකට එන්න. එතකොට මේ ලෝකයා මේසේ කියලා බලනකොට ඔබත් මේසේ කියයි. හැබැයි මේ මේසෙහිඳම නෙමෙයි ඔබ කාරණාව ගන්නවා. ලෝකයා මේකට මේසෙම කියද්දි ඔබ දන්නවා මේ පෙනෙන දෙයට මේසෙම කියන්නත් දන්නවා. පෙනෙන දෙයින් වෙන් වෙන්නත් දන්නවා. ඒ වගේ මේ ලෝකයා සත්‍ය පුද්ගලයමයි කියලා හිතද්දී පෙනෙන දෙයට පුද්ගල භාවයකින් හිතුවාම ඒ පුද්ගල භාවයකින්ම දැනගත්තාම
ඒ පුද්ගල භාවයෙන් හිතලා පුද්ගල භාවයෙන් දැනගත්ත කියනක නොදන්නා කම නිසා මේ රූප පුද්ගලෙක් වෙලා නේද තියෙන්නේ කියලා ලෝකේ හැදිච්ච හැටිත් දන්නවා. ඒකෙන් වෙන වෙන්නත් දන්නවා. ඔන්න ඔය ටික දැනගත්තාම එයා දන්නවා මේ සත්ව පුද්ගල භාවයට ජරා මරණ දුක් විඳින ලෝකයක් තියෙයි. හැබැයි මේ ලෝකේ හැදිලා තියෙන්නේ මේ ස්පර්ශ ආයතන හයට කෙලස් ටික යෙදීමෙන් කියලා දකිනකොට මේ ඉන්න සත්වය කොහෙන්ද ආවේ කොහාටද යන්නේ කියලා පූර්වාන්තයට අපරාන්තයට දුවන්නේ. ඒකම මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටික සත්වයාද පුද්ගලයාද ආත්මද කියලා සක්කාය දිට්ඨිය හිටින්නෙත් නෑ. මොකද එයා දන්නවා ස්කන්ධ ටික අනාත්මයි. ඒ ස්කන්ධ ටිකට මේ විදිහට කෙලෙසේ යෙදිලයි මේ පුද්ගල භාවය හැදුනේ කියලා දකිනකොට ස්කන්ධ ටිකේ දෘෂ්ටිය හිටින්නෙත් නෑ. ඔන්න එතකොට තමන්ගේ පැත්තෙන් ලෝකයේ හැදිච්ච හැටි එයා දකිනවා. ලෝකයේ හැදිච්ච හැටි දකිනවා. ලෝකයේ පේනවා. තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා හම්බ වෙනවා. හැබැයි දන්නවා තමන්ගේ පැත්තෙන් තමයි මේ ලෝකය කියන එක තියෙන්නේ. බාහිරින් බැලුවොත් රූපය අනාත්මයි. එතකොට ඔන්න එයාට ලෝකයක් තණ්හාව නිසා මේ ලෝකය හැදුනා කියන එකත් මේ තණ්හාව නැති කරොත් ලෝකේ නැති කරන්න පුළුවන් කියන නුවණක් එනවා. එදා ඉඳලා සීලයක පිළිහිටලා සමතකමටහනකින් හිත වඩවල නැත්තම් උත්සාහයෙන් සතර සතිපට්ඨානෙට සිහිය යොමු කළා චිත්ත සමාධියක් ඇති කරගනිමින් ඇති කරගන්නවා. ඇති කරගෙන සමාධිත්‍ය සංකප්ප. එක කාරණාවක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්න කියන්නේ. මොකද්ද? දුක ඇතිවීම නැතිවීම නැති කරන මග යෝනිසෝ මනසිකාරය කියන්නේ නැත්තම් සම්මා සංකප්පය කියන්නේ මොකද? සම්මා දිට්ඨියට අනුව හිතන එක. ඇයි එහෙම ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨියට අනුව හිතන්න කියලා කියන්නේ? පින්වතුනි මෙන්න මේ කාරණාවට ඔබට සිහිය නුවණ යොමු කරන්න පුළුවන් නම් මෙන්න මේ ටික බලන්න. ඇත්තටම නිවන් දකින්න කියලා ස්කන්ධයන්ගේ උදේවැය බලනවා හරි රූපයේ දුවත්ින් සාකාරය බලනවා කුණුප කොටස් බලනවා හරි මොනවාම හරි දෙයක් කරන්නේ නැතුව ඇත්තටම කටයුත්තේ මොකද්ද කියන එක හොඳට බලන්න. අපි හැමෝටම ප්‍රධානම කරුණු දෙකක් තමයි හම්බ වෙලා තියෙන්නේ ඉලක්ක කරගෙන යන්න මේ ප්‍රතිපදාව වඩන්න. ඒ කියන්නේ මොකද්ද? අවිද්‍යාව සහ ආශ්‍රව. මුලින්ම දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධය අඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං. මේ පංච උපාදාන ස්කන්ධ ලෝකේ නැත්නම් පංච උපාදාන ස්කන්ධ දුක්ඛ. මේ පංච උපාදාන ස්කන්ධ ලෝකේ දුකක්. මේ එබඳු ලෝකයක තමයි ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් පෙනෙන්නේ. ඒ දුකට හේතුව තණ්හාව. තණ්හාව නැතිකොලොත් දුක නැති වෙනවා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා නොදන්නා කමක් තියෙනවා නම් ඒක ගෙවෙනවා මේ ටික දන්නකොට. ඒ කියන්නේ මේ දුක ඇතිවීම නැතිවීම දකිනකොට අවිද්‍යාව නැති වෙනවා. එතකොට උත්තරයක් එනවා තියෙන ලෝකික ජීවත් වෙලා තියෙනවා නෙමෙයි ලෝකය හදාගෙනයි පරිහරණය කරලා තියෙන්නේ. දුක උපද්දවාගෙනයි දුක් විඳලා තියෙන්නේ. මෙන්න මේ පෙනෙන ඇහෙන දෙයට කෙලෙස් වශයෙන් හැසිරීමේ වරදටයි මේ ලෝකයේ හැදිලා දුක හැදිලා තියන්නේ කියන උත්තරයක් ආවා. ඔන්න අවිද්‍යාව නැති වුණාට පස්සේ ඊට පස්සේ එකම එක දෙයයි ඉතුරු වෙන්නේ. මොකද්ද? මේ චතුරාර්ය සත්‍ය කියන්නේ කෙලෙසයකට ලෝකේ හැදුනේ කියන එක නොදන්නා කාලේ තියෙන ලෝකයක් ඇසුරු කරපු ඉන්න පුද්ගලයෙක් ඇසුරු කරපු හුරුව ගෙවිලා නැහැ. දැන් තණ්හාව ඒ කියන්නේ පෙනෙනකොට පෙනෙන දෙයට සත්‍යයක් පුද්ගලයෙක් කියන ආකාරයේ අදහස මන් තුල යෙදිලා පුද්ගලයෙක් සත්‍යයක් කියලා ශනිකව අපි දැනගෙන තියෙන්නේ. එතකොට ඒක නොදන්නාකම නිසා
මේ පේන දේ පුද්ගලයේ කියලා අපි රැවටිලා තියෙන්නේ. රැවටිලා පරිහරණය කරන්නේ. එතකොට ඔන්න ඔය සිද්ධිය අහගත්තේ නැති කාලේ ඉන්න කෙනෙක්ම පරිහරණය කළා. ඉන්න කෙනෙක්ම ඇසුරු කළා. දැන් අපිට කෙනෙක්ව හම්බ වෙන්නේ මෙහෙමයි කියලා දැන් අපි දන්නවා ටිකක්. මේ පේන වස්තුව මේකේ උනේ මෙහෙම නේද කියලා දැන් දන්නවා. හැබැයි ඕක නොදන්නා කාලේ නොදන්නා වුණත් ඇති වෙච්ච ක්‍රමය එකමයි. නමුත් ඕක කියලා දෙන්න කෙනෙක් නැති කාලේ මේ තියෙන මේ සිදිහැම සිහි කළ තියෙන මේ සිදිහැම බලපු හුරුවක් තියෙනවා. දකින්නකොට මේසේ කියලා හිතලයි අපි දැනගන්නේ මෙහෙම නේද මේ වස්තුව මේසේ කියලා මේසේ උනේ කියලා දැනගත්තට මේ වස්තුව මේසේ හැටියට ඇසුරු කරපු හුරුවක් තියෙනවා ගෙවන්න. ඒ වගේ මේ ලෝකය කියන එක දුක කියන එක පෙනෙන ඇහෙන දෙයට කෙලස් ටික යෙදිලා පුද්ගල භාවී යෙදිලායි දුක් විඳින පුද්ගලයෙක් හදාගත්තේ කියලා දැන් අපි දැනගත්තට ඕක නොදන්නා කාලේ තව පුද්ගලිය සත්වයේ ඉන්නවාමයි කියන තැනින් තමයි අපි අරමුණු ගත්තේ. අන්නේ හුරුව ගෙවිලා නැහැ. දැන් ස්කන්ධයන්ගේ උදේවැය බලනවා නම් උදේවැය බලන්ට කුණුප කොටස් වශයෙන් ධාතු වශයෙන් බලනවා නම් බලන්න ඒ ඕනම දෙයක් කරන්න ඕනේ මොකද්ද? මෙන්න මේ ආශ්‍රවය ගෙවෙන හැටි බලාගන්න. ඒකෙන් මම මතක් කළේ අපි හිතපු ගමන් ගෙදර ඉන්න අම්මා ගැන, ගෙදර ඉන්න සහෝදරයෝ ගැන, ගමේ ඉන්න යාළුවෝ ගැන සිහි කරනවා. එතකොට එහෙම බාහිර පුද්ගලයෝ, බාහිර සත්වයෝ සිහි කරන්න අපිට ඉන්නවා කියලා හම්බ වෙන්න හේතුව මොකක්ද කියලා බලන්න. ඔක තමයි බොහෝ කල සිට පැවැත්වෙන හුරු ආශ්‍රව. ඉන්න අය ඉන්න දේවල් සිහි කරන එක. එහෙම ඉන්න අය ඉන්න පුද්ගලයෝ තියෙන දේවල් සිහි කරන හුරුවක් අපිට හැදුනේ මොකක් හින්දාද? පෙනෙන ඇහෙන දෙයට කෙලස් ටික යෙදිලා අපිමයි ලෝකේ හදාගත්තේ නේද කියන එක නොදන්නා කම නිසා ඉන්න අය තියෙන දේවල් අසුරු කළා. එතකොට අවිද්‍යාව නිසායි ඒ හුරුව. දැන් අවිද්‍යාව දුරු වුණා. දුරු වුණා කියන්නේ අපි කාරණාව අහගත්තා. පෙනෙන ඇහෙන ස්කන්ධ ටික අනාත්මයි. අනාත්ම ස්කන්ධ ටිකට කෙලස් ටික යෙදිලායි මේ ලෝකේ නිර්මාණය වුණේ කියලා අහගත්තා. ලෝකේ නිර්මාණය වෙන්නේ කියලා අහගත්තා. සිහියෙන් ඉන්නකන් රැවටෙන්නේ අමතක වෙච්ච ගමම්ම ඔය ඇත්ත නොදන්නා කාලේ ඉන්න පුද්ගලයා අසුරු කළ තියෙන දේවල් අසුරු කර හුරුව ඉදිරිපත් වෙනවා. දැන් ඔබට නිවන් දකින්නවා කියලා ඉතුරු වෙන්නේ එකම එක දෙයයි. මෙන්න මේ ආශ්‍රයක්ෂය කරන්න. ලෝකේ තමන්ගේ පැත්තෙන් හැදුනේ කියන එක පෙන්නලාම අර ආශ්‍රය ගෙවන්න වෙනවා මිසක ඉන්න පුද්ගලයේ තියෙන දෙයක් ඇසුරු වෙන හුරුව අයින් කරන්න වෙන්නෙම තමන්ගේ පැත්තෙන් ලෝකේ උපදුනා කියන එක පෙන්නලම මිසක වෙන ක්‍රමයක් නැහැ. ඔබ ස්කන්ධයන්ගේ උදේවැය බැලුවොත් ඔබට හම්බ වෙනවා එක උත්තරයක්. මොකද්ද? කන බොන ආහාරය නිසා රූපය හැදෙනවා, ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා හැදෙනවා, නාම රූප නිසා විඥානය හැදෙනවා කියලා ස්කන්ධයන්ගේ උදේ බැලුවොත් ස්කන්ධ ටික අනාත්මයි නේ කියන උපරිම උත්තරේ ලැබේ. ආහාරය නැති වෙනකොට ඇහැ රූප නැති වෙනවා, ස්පර්ශය නැති වෙනකොට වේදනා සංඥා චේතනා නැති වෙනවා, නාම රූප නිරුද්ධ විඥාන නිරුද්ධ වෙනවා කියනකොට ඒ අනාත්ම වූ ස්කන්ධ ටික පෙනෙනවා ඇහෙනවා කියන ස්කන්ධ ටික ඒ ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙනවා කියලා අනිත්‍ය පෙනේ. එතකොට උත්තරයක් හම්බ වෙනවා ඒකෙන් පෙනෙන ඇහෙන තැනක ස්කන්ධය අනාත්මයි අනිත්‍යයි නම් එහෙනම් ආත්ම කළා නිට්ටය කළා. ඒ කියන්නේ කෙනෙකුත් වෙලා කෙනෙක් කියලා සිහි කරන්න පුළුවන්
සිහි කරන කෙනා ඉන්නවත් වෙලා නම් මේ පුද්ගලයෙක් සිහි කරන්න පුළුවන්කම සිහි කරන පුද්ගලයා ඉන්නවා කියන කමත් කර්ම භව පැත්තේ කෙනාගේ මනෝ විඥාන මට්ටමේ පවතින තණ්හා උපාදාන භව කියන කෙලෙස් කෘත්‍යයට අයිති පැවැත්මක් නේද මේ පුද්ගලයෙක් හැටියට ඉන්නව හැටියට කියලා පේන්නේ කියලා ඔබට සම්පූර්ණම එක හෙලාම උත්තරයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ කෙනෙක්ව සිහි කරන්න පුළුවන් ටික මම මෙහෙම කෙනෙක්ව සිහි කරනකොටත් මේ මනස පැත්තේ තියෙන තණ්හා උපාදාන කියන කෙලෙස් ටිකේ කෘත්‍ය නේද මේ කෙනෙක්ව සිහි කරන්න පුළුවන්කම. එතකොට Taman දන්නවා මෙහෙම කෙනෙක්ව සිහි කරන්න පුළුවන්කම තියෙනකොට ඇස් ඉදිරි පිටට අනාත්ම රූපයක් හම්බ වෙනකොටම කන ඉදිරි පිටට අනාත්ම ශබ්දයක් හම්බ වෙනකොටම මේ ප්‍රපංච සංඥාවම සිහි කරගන්න එක නේද මේ වෙලා තියෙන්නේ. එතකොට අපිට තණ්හා උපාදාන නිසා කෙලෙස් මේ ලෝකේ හැදෙනවා කිව්වට නිකම්ම නෙමෙයි. මෙයා වාර කීපයකම වැඩක් කරනවා. ඒක පෙන්වන්න තමයි මම එක සැරයක් ඔබට උප්පත්ති භව සහ කර්ම භව කියලා දෙපැත්තෙන් අරගෙන නාම රූප නිසා විඥානය විඥාන නිසා නාම රූපයි කියලා අඤ්ඤමඤ්ඤ කෘත්‍යයක් පෙන්වන්නේ. මේ දෙන්නගේ ඔන්න ඔය එක එක පැතිකඩවල් පෙන්වන්න. ඒ කියන්නේ දැන් පෙනෙන දෙයට කෙලස් ටික නිසා පුද්ගලයෙක් කියන අදහසක් ඇති කරගත්තා. හරි. ඊට පස්සේ හිත පැත්තෙන් කෙලින්ම කර්ම භව පැත්තෙන් විතරක්ම නියෝජනය වෙලා පුද්ගලයා සිහි කර කර ඉතල උප්පත්ති භවයයි කර්ම භවයයි ස්කන්ධ ටිකට කෙලස් ටිකක් ඇති කරගත පුද්ගලයෙක්. දැන් කර්ම භව පැත්තෙන් පුද්ගලයෙක්ම සිහි කර කර ඊට පස්සේ මෙහෙම සිහි කර ඉන්නකොට ඇහැට රූපයක් කනට ශබ්දයක් ඇහුනොත් මෙන්න මේ කෙලෙස් දෙකෙන් කග්ගලා වර්ජනා කරගන්නවා. ආපහු උප්පත්ති භව නිසා කර්ම භව. එතකොට අපිට කෙනෙක්වමයි තේරෙන්නේ. කෙනෙක්වමයි පෙනෙන්නේ. ඉතින් මට මෙතෙන්දි මතක් කරන්න ඕනකම තියෙන එකම එක දෙයයි මේ හැම එකකදීම හොඳට අත්දැකීමක් ගන්න ඒ පෙන්වන්න ඕනේ දේ තමයි අපිට තියෙන්නේ ආශ්‍රවක්ෂය කරගන්න. බොහෝ කල සිට පැවතෙන කෙලෙසයක්. ඒ කියන්නේ තණ්හාව නිසා දුක හැදුනා, ලෝකේ හැදුනා කියලා දැක්කට තණ්හාව නැති කළොත් මේ ලෝකේ නැති කරන්න පුළුවන් කියලා නුවණක් තිබුණාට අපිට තාම ඒක කරන්න බැරි වෙලා තියෙන්නේ මොකද්ද? උතර පිහිට හිටින්න බෑ. මොකද දර්ශනය නැති කාලේ ඉන්න පුද්ගලයෝ ඉන්න ආය සිහි කරපු හුරුව ඉදිරිපත් වෙලා හැම වෙලාවෙම අන්න ඒ ටික ගෙවෙන එකයි මට කරන්න තියෙන එකම දේ නේද කියන තැන නිෂ්ඨාවකටපත් වෙන්න ඉලක්කයකට එන්න. අන්න ඒ ආශ්‍රය ගෙවා ගන්න ඊට පස්සේ කරන්න. ඒ ආශ්‍රය ගෙවා ගන්න පින්වතුනි බලන්න කරන්න තියෙන්නේ මොකද්ද? අවිද්‍යාව නැති කිරීම. අවිද්‍යාව නිසා නම් ආශ්‍රය ඇති උනේ කියනකොට හොඳට බලන්න ඉන්න පුද්ගලයෝ තියෙන දේවල් ඇති වෙලා තියෙන්නේ තමන්ගේ පැත්තෙන් ලෝකය හදාගත්තා නේද කියනක නොදන්නා කමට ඉන්න කෙනෙක් හම්බුනේ කියන එකයි කියන්නේ. ආශ්‍රවය ගෙවන්න තියෙන්නේ අවිද්‍යාව නැති විරීමමයි කියන්නේ. ඉන්න කෙනෙක් තියෙන දෙයක් අසුරු වෙන හුරුව ගෙවන්න තියෙන්නේ තමන්ගේ පැත්තෙන් ලෝකය හැදිලා තියෙන්නේ කියන එක පෙන්වීමයි. තමන්ගේ පැත්තෙන් ලෝකය හදාගෙන තියෙන්නේ කෙලෙස් වෙන්නේ නැහෙන දෙයට කෙලෙස් ටික යෙදිලා පුද්ගලයෙක් සත්වයක් ඉන්නවා කියලා පෙනෙනකම තමන්මයි හදාගෙන තියෙන්නේ කියන එක නොදන්නකමයි ඉන්න පුද්ගලයෙක් හම්බෙන්න හේතුව. ඊට පස්සේ ඉන්න පුද්ගලයෙක් කියන දෙයක් ඇසුරු වෙන ඒ හුරුව ගෙවන්න තියෙන්නේ තමන්ගේ පැත්තෙන් ලෝකය හැදුනා කියන එක පෙන්වන්න. තමන්ගේ පැත්තෙන් ලෝකය හැදුනා කියන එක පෙන්වන්න උපකාරක ධර්මයක් තමයි තව පැත්තකින් ස්කන්ධයේ උදේවැය බලන එක. ස්කන්ධයේ උදේවැය බලන ගානේ ඇහැට පෙනෙන රූපය අනාත්මයි අනිත්‍යයි. එහෙනම් හම්බ වෙනවා නම් පුද්ගලයෙක් සී වෙනවා නම් මෙන්න මේ කෙලෙස් ටිකේ කෘත්‍ය නේද කියන එක හඳුනා ගන්න. ඊට පස්සේ තව පැත්තක් තියෙනවා. අපි ද්වත්තින් සාකාර භාවනාව කරනවා කියන කුණප කොටස් වශයෙන් මෙනෙහි කරනවා. මෙනෙහි කරනකොට
කේස්ලොම් නියදත් සම්මස්නහරක බලනවා. බලනකොට හොඳට පේනවා කුණුඹ කොටස් 32ක් තියෙන. හරි. එහෙනම් සත්ව පුද්ගල නොවුණු කුණුඹ කොටස් 32ක් නම් තියෙන්නේ. ඒකෙන් අපි උත්තරයක් ගන්න ඕනේ මොකද්ද? මේ එකම කොටසකවත් සත්ව පුද්ගල නොවු අනාත්ම බවක් නම් තියෙන්නේ. සත්ව පුද්ගල නොවු ධර්මතාවයක් නම් තියෙන්නේ. එහෙනම් මේ ටික ආත්ම කළා තියෙන්නේ කෙලෙසිට තමයි නේද කියන උත්තරේ ගන්න ඕනේ. අර මේ උම්මග්ග ජාතකේ අර මණික් ගහේ කතාවේ වගේ මණිකේ තියෙන ඡායාව පොකුලට වැටුණා. දැන් පොකුණේ මණික තියනවා වගේ තමයි. දැන් ඉතින් හිතාගෙන පොකුණේ මණික තියෙනවා. හරි ඉතින් ඉහළ බලමු අපි එක සැරයක්. ඉහළ බැලුවාම පොකුණේ ඔන්න වතුර සම්පූර්ණ හිඳුන මණික නැහැ. ආයෙත් වතුර පිරලා දෙවෙනි සැරේ ඡායාව වැටෙද්දි එහෙනම් අපි දකින්න ඕනේ. එහෙනම් නුවණ දැන් අපිට තියෙන්න ඕනේ. එහෙනම් මේ ඡායාව පොකුණේ නෙමෙයි තියෙන්නේ. පොකුණ ළඟ තියෙන තල් ගහේ තමයි. ඒ වගේ දැන් රූපේ සත්‍යයක්මයි කියලා හිතුණා. පොකුණේ ඡායාව වැටලා තියෙනවා වගේ. හරි පොකුණ ඉහළ බලනවා වගේ. කේස්ලොම් නියදත් සම්මස්නහර කුණු කොටස් එකින් එක සම්මර්ෂණය කළා බැලුවා. කොටස් 32න් පුද්ගලයෙක් නෑ සත්වයක් නෑ පුද්ගල සත්ව නොවන කොටස් තියෙන්නේ. අන්න පොකුණේ මැනික නෑ. ඊට පස්සේ ඔන්න භාවනා කරලා ඉන්නකොට ආයෙත් පුද්ගලෙක් වගේ පේනවා. එහෙනම් වතුර පිරුණාම ආයෙත් පේනවා. එහෙනම් අපි දකින්න ඕනේ එහෙනම් මැනික තියෙන්නේ පොකුණේ නෙමෙයි පොකුණ ළඟ ගහේ වගේ. එහෙනම් මේ රූපය ආත්ම කළා පෙන්වන ගතිය තියෙන එහෙනම් හිතේ තමයි. කියන උත්තරය ගන්න පුළුවන් අපිට. මොකද රූපය තුල කේස්ලොම් නියද සම්මස්නහර කියලා කුණප කොටස් ටික බලන්නේ අපි මොකටද කියලා හොඳට බලන්න. මේ ටික බලන්නේ සත්පුද්ගල භාවයේ ගෙවන්නනේ. හොඳයි. මේ ටික බලනකොට සත්පුද්ගල භාවයේ ගෙවෙයි පින්වතුනි. ඒ තුල සත්පුද්ගල භාවයේ තිබුණා නම් හොඳයි. අනාත්ම ස්කන්ධ ටික ආරම්භය තණ්හා උපාදාන කියන කෙලෙසයකට නම් ආත්ම කළා පෙන්නේ. මම කුණුප කොටස් ටික එහාට මෙහාට සම්මර්ෂණය කර හිටියා කියලා මගේ හිතේ ඡායාව ඕකට වැටෙන එක නැති වෙයිද? නැති වෙන්නේ නැහැ. උත්තරයක් ගන්න ඕනේ. එහෙනම් මොකද්ද? මේ පුද්ගලයේ කොට අනාත්ම ස්කන්ධ ටිකක් තියෙන කොටස් ටිකක්. එහෙනම් ඒ ටික පුද්ගලයේ ආත්ම කළා පෙන්වන්නේ මේ කෙලෙසිට නේද කියලා පෙන්වුවාම එහෙනම් අපි දැනගන්න ඕනේ මොකක්ද? මේ ස්කන්ධ ටික පෙන්වලා තියෙන්නේ ස්කන්ධ ටික ආත්ම වෙලා තියෙන්නේ කෙලෙසිටයි කියලා උත්තරයක් ආවට පස්සේ. එහෙනම් ඒ උත්තරේ නම මොකද්ද? මේ වගේ හැම තැනකම ලෝකේ සත්‍ය පුද්ගලියෝ කියන ටික හම්බ වෙලා තියෙන්නේ අපිට කෙලෙසයකටයි නේද කියලා දැක්කට පස්සේ එහෙනම් ඉන්න පුද්ගලයෙක් හෝ තියෙන දෙයක් සිහි කරන එක වැරදි. ඉන්න කෙනෙක්ව තියෙන දෙයක්ව සිහි කළයි කෙලෙසිය දෙන්නේ. ලාමක අකුසල ධර්ම යෙදෙන්නේ. එහෙනම් ඒ අකුසල ධර්ම නැත්තම් කර්ම රැස් වෙන එක නතර කරන්න නම් අවිද්‍යාපච්චය සංකාර. පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිජ්ජාභි සංකාර කියන්නේ ඉන්න කෙනෙක්ව තියෙන දෙයක්ව බලාගෙන කුසල සහගත වූ අකුසල සහගත සිතින් කින් කරන එක. එතකොට එහෙම කරන්න හේතු වෙන්නේ අවිද්‍යාව කියලා කියන්නේ. කුණුප කොටස් ටිකක් තියෙන තැනක නැත්නම් අනාත්ම ස්කන්ධ ටිකක් තියෙන තැනක කෙලස් ටික යෙදිලා ලෝකය හදලා තියෙන්නේ නේද කියලා තමන්ගේ පැත්තෙන් පෙන්වන්නේ නැති එක. නොදැක්ක එක. ඉතින් මෙතනදී තමන්ගේ පැත්තෙන් කෙලස් ටික යෙදිලා මේ ලෝකය හැදුවේ කියන එක පෙන්නලා ලෝකයේ කියන එක තියෙන එකක්. සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියන හුරුව ගෙවා ගන්න. එතකොට තියෙන කර්ම ටිකෙන් ටික ක්ෂය වෙනවා. මේ ස්කන්ධ ටික උපාදානයේට හිත උනේ සාසවකමයි. සාසව කියන්නේ ආශ්‍රව සහිතකමයි. ඒ හින්දා හොඳට
කෙටි කළා කැටි කළා ගත්තොත් ඔබ බුද්ධිමත් වුණොත් වඩාත් බුද්ධිමත් වුණොත් නිවන් දකින්න කියලා මහා ඔරොත්තු නොදෙන දෙයක් කරන්න නැහැ. එක දෙයයි තියෙන්නේ. දුක කියන එක හැදුනේ දුක කියන එක තණ්හාව නිසායි හැදුනේ. පුද්ගල භාවය නිසා යම් දුකක් එනවා නම් තණ්හාව නිසායි ඒ පුද්ගල භාවය හැදුනේ කියලා ඒකට හේතු ටික ආධ්‍යාත්මික පැත්තෙන් පෙන්වන්න තමන්ගේ පැත්තේ හේතු ටිකක් නිසා ලෝකය හදාගත්තා කියලා පෙන්වන්න. එතකොට මේ හේතු ටික නැති වුණොත් මේ දුක නැති වෙනවා කියලා දකින්න. ඒකට තියෙන මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගය කියනකොට ආපහු ආර්ය අෂ්ටාංග මාර්ගයට ඕකම පෙන්වන්න තියෙනවා. ඇයි ඊට පස්සේ ඔයගොල්ලන්ට හම්බෙන උත්තරේ කෙටිම උත්තරයක් හම්බෙනවා මොකද්ද? ඒක දැක්කට පස්සේ ඔච්චර ගොඩාක්ම ඈතට යන්න ඕනේ මුලින්ම එකක් ගන්න. දුක් විඳින ලෝකේ තණ්හාව නිසා පුද්ගල භාවයේ යෙදිලා තමන්ගේ පැත්තෙන් හැදිලා තියන්නේ කියලා දකින්න දැම්මට කරන්න තියෙන්නේ ඉන්න පුද්ගලයෝ තියෙන දේවල් සිහි කරන හුරුව ගෙවා ගන්න. ඒකට කරන්න තියෙන්නේ තමන්ගේ පැත්තෙන් ලෝකේ හැදුනා කියලා පෙන්වන්න. ඒ පෙන්වන්න ගියාම ස්කන්ධ ටිකේ අනාත්ම බව පෙන්වන්නම වෙනවා. ස්කන්ධයගේ උදේවැය පෙන්වන්නම වෙනවා. ඇයි මෙබඳු ප්‍රත්‍යයෙන් උපන්න ස්කන්ධ ටිකක් මෙබඳු ප්‍රත්‍ය නැති වෙනකොට ස්කන්ධය නැති වෙනවා. ඒබඳු ස්කන්ධ ටිකකට මේ කෙලෙස් ටිකකින් පුද්ගලයෙක් කියලා යෙදিলা තියෙන්නේ. මේ රූපය ධාතු වශයෙන් අසුභ වශයෙන් කොටස වශයෙන් පෙන්වන්නම වෙනවා. ඇයි නැත්තම් අනාත්ම ලෝකේ තමන්ගේ පැත්තෙන් හැදුනේ කියන එක ඔප්පු කරගන්න තරක් නැහැ. ස්කන්ධ ටික අනාත්මයි කියලා පෙන්නකොට එහෙනම් මම සත්පුද්ගල භාවයෙන් දුකක් විඳිනවා නම් ඒ විඳින දුක කෙලස් ටිකට පුද්ගල භාවයේ හදාගෙනයි දුක් විඳලා තියන්නේ කියන උත්තරේ එන්නේ ස්කන්ධ අනාත්ම නිසායි. ස්කන්ධ ටික අනාත්මයි. මම තණ්හා උපාදාන කියන කෙලෙසෙට ඒ ස්කන්ධ ටික පුද්ගලයක් හැටියට බලලා දැන් පුද්ගල භාවයෙන් දුක් විඳිනවා නම් ඒ දුකට හේතුව මේ ස්කන්ධ ටික පුද්ගලයක් කරලා ගත්ත පුද්ගල භාවයට බලපු කෙලෙසයි කියන උත්තරේ එන්නේ ස්කන්ධ ටිකේ අනාත්ම ලක්ෂණය පිළිතන්නයි. ඉතින් ඒ නිසා මට මේ තුනට මතක් කරන්න තියෙන ওই වගේ මම විтин විට එක එක ක්‍රමවලට මේ මාර්ගය පහසු ආකාරයෙන් මතක් කරලා දෙනවා මතක් කරනවා. ඒකට හේතුව මොකද මාර්ගදර්ශනය කියන එක කලින් කලට ටිකෙන් ටික ආශ්‍රයක්ෂය වෙන විදියට නුවණ වැඩෙන්න ඕන එකක්. එක තැනක පල් වෙන්න ඕන එකක් නෙමෙයි. ඒ නිසා අද ඔබට මම කෙටිම කළ දෙන දෙයයි තමයි තමන්ගේ පැත්තෙන් ලෝකේ හැදුවේ කියන උත්තරය ගන්න චතුරාර්ය සත්‍යයෙන් පෙන්වන්නේ. ඒකට මහණෙනි ලෝකයක් ලෝක සමුදයක් ලෝක නිරෝධයක් බම්බයක් වුණු ශරීරයෙන් පනවා වදාරමි කියන තැන දකින්න. එතකොට ඔබට විද්‍යාව උපදින අවිද්‍යාව දුර වෙනවා. ඊට පස්සේ බම්බයක් පමණ ශරීරයෙන් ලෝකය හැදුනේ කියන එක නොදන්නා කාලේ තියෙන ලෝකයක් ඇසුරු කරපු හුරුවක් තියෙනවා. දැන් සම්පූර්ණ ප්‍රතිපදාවම යෙදෙන්න ඕනේ. ඒ ලෝකයේ කියලා එකක් තියෙනවා නෙමෙයි බම්බයක් පමණ ශරීරයෙන්මයි හැදිලා තියන්නේ කියන එක පෙන්නම අරක ගෙවන්න. ගෙදර ඉන්න ඥාතියෙක් සිහි වෙනකොට ගමේ ඉන්න යාළුවා සිහි වෙනව නෑ. එහෙම කෙනෙක් හිටියෙත් නෑ ඉන්නවත් නෙමෙයි. හැමදාම උනේ තමන්ගේ කෙලෙසියේ යෙදිලා ඒ රූපය ආත්ම වෙලා නේද තියෙන්නේ කියන එක පෙන්නන්න. ඒකට උපකාර පිණිස චිත්ත සමතයක් වඩන්ඩ නිතරම කය කෙරෙහි වේදනාව කෙරෙහි හිත යොමු කරගෙන ඉන්න සති නිමිත්ත බෙහෙවින් උපකාරයි. මේ සඳහා සති නිමිත්ත හිත පිහිටුවාගෙන චිත්ත සමතයක් වඩන්ඩ හැකි පමණකින් උදේටත් දවල්ටත් හවසට සමත නිමිත්ත වැඩි වශයෙන් භාවිතා කරනකොට ආශේවනය කරනකොට මේ ඥාන දර්ශනය දකින්න උපකාරයි. ඊට අමතරව ගිහි පින්වතුන් නම් නිති පන්සිල් පොහොය අටසිල් සමාදන් වෙලා කායික වාචික සංවරයක් හදාගන්න. කායික වාචික සංවරයක් හදාගෙන චිත්ත සමතයක් ඇති වෙන විදියට නීවරණ ධර්ම දුරු වෙන විදියට චිත්ත සමතයක් ඇති කරගෙන සම්මා දිට්ඨියට අනුව මෙනෙහි කරන්න. සම්මා දිට්ඨිය කියන්නේ මේ පංච උපාදාන ස්කන්ධ දුනේ මේ ලෝකයක් තියෙනවා නම් විපාක ස්කන්ධ ටිකට පටිච්චසමුප්පාද සිද්ධියම වෙන එක. විපාක ස්කන්ධ ටිකට තණ්හා උපාදාන කියන කෙලෙසියදිලා නේද පේන ඇහෙන දේ පුද්ගලික සත්වය කියලා දැනিলা
දැනෙනකම හැදිලා තියෙන්නේ කියලා සිහි කරන්න. සිහි කරනකොටම අවශ්‍ය මාර්ගයේ විස්තරය මාර්ගයේ කෘත්‍ය කරනවා. ඇයි බාහිර කෙනෙක්ව සිහි කළා හිතන එක නතර වෙනවා. කෙනෙක්ව සිහි කරනකොටම නෑ. ඒ රූපය අනාත්මයි. ඒක ආත්ම කළා තියෙන්නේ තමන්ගාවම තියෙන කෙලෙසයකනේ කියලා කෙනා පෙන්නන්න. පෙන්නකොට ඒ රූපය ආත්ම කරගෙන ඒ රූපය කෙනෙක් කියලා රාග දේශ මොහ ඇති වෙන විදියට අලෝභ දේශ මොහ ඇති වෙන විදියට හිතෙන් කිරින් කරන එක නතර වෙනවා. මෙන්න මේ විදිහට ටික ගෙවෙන්න අවිද්‍යාව දුරු වෙන්න ආශ්‍රව ගෙවෙන්න. ආශ්‍රව යම් දවසක ආශ්‍රව සම්පූර්ණ ගෙවුණද ඒකට එදාට කියන ක්ෂීණාශ්‍රව කියලා. එතකොට කටයුත්ත කළා ඉවරයි. මේ ස්කන්ධ ටික එකටයුත්තක් නැහැ. හටගත් ස්කන්ධය නිරුද්ධ වෙනවා කියන උත්තරේ ඉබේම ලැබෙයි Tamanට. දකින්න දේ දැකීම පස්සේ නිරුද්ධ වෙනවා කියන උත්තරය එනවා. ඒ නිසා මේ කෙලෙස් ටිකට ලෝකයේ ඉපදුනා කියන එක පෙන්න තියෙන ලෝකයක් ජීවත් වෙච්ච හුරුව ගෙවා ගන්න තියෙන ටික විතරයි අපිට ඉලක්ක වෙන්න ඕනේ කියන ටිකයි මම අලුතෙන් පෙන්වන්නේ. මොකද ඒ ටිකයි අත්ත වශයෙන්ම අවශ්‍ය. මේ කලින් කලට මේ ආපු නුවණින් උනේ ඔන්න ඔය අර්ථය. ඕගොල්ලෝ බලන්න මෙන්න මේ අර්ථය බලාගෙන මේ කටයුතු කරන්ට මේ ජීවිතයේදීම ඔබට ඔබේ නිවීම ඔබේ මිදීම හදාගන්නට මේ දේශනාව හේතුපනිශ්චයම වේවා කියලා තාසෙන්සන්නේ කරනවා අපි. හොඳයි එහෙනම් කල්පනා කරගන්න අද දවසේදී මේ සියලුම ආකාරයෙන් පහල කරගත්තා මේ සියලුම කුසල ධර්මයන් ලෝකයේ සම්බුද්ධ ශාසනයත් මේ පින්වතුන්වත් මේ පින්වතුන්ගේ ගෙවල් දොරවල් රැකී ආරක්ෂා දිස්ත්‍රාන්ත අධිග්‍රහිත ශාසන මාම ක්‍රිස්තකාරක සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවේශර වඩා වර්ධනය කරගනිමින් දිව්‍යෝත්පන්න බෝධි මුතුන් වෙන සනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු බුද්ධ ශාසනං. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු නම් පරන්ති. ඒ වගේම අද දවසේදී මේ තුලින් ජනිත වෙච්ච සියලුම කුසල ධර්මයන් ගෞරවනීය මහා සංඝරත්නයට අපි අනුමෝදන් අනුමෝදන් වෙත්වා. පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ වෙත්වා. කරනකින සාංශන මාමක කටයුතු සිද්ධ කරගන්නත් මේ සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් වෙත්වා. ඒ වගේම විශේෂයෙන් මේ තුලින් ජනිත වෙච්ච සියලුම කුසල ධර්මයන් ප්‍රථමයෙන්ම ලන්ඩන් ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිකාරී මඩුගල්ලේ මහානාම ස්වාමීන් වහන්සේත් අපරැක්කේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේත් ඒ වගේම ලබුණු ආරණ සේනාසනේ වැඩ සිටින ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලුම මහා සංඝරත්නයට උතුම් නිවන් පිණිස මේ කුසල ධර්මයේ හේතුපනිශ්‍රේ වේවා. පාරමී වේවා. පින්වත් ස්වාමීන් වහන්සේලාටද නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ වෙත්වා කියලා ගෞරවනීය මහා සංඝරත්නයට ප්‍රථමයෙන් පින් අනුමෝදන් කරමු. ඒ වගේම අද දවසේදී විශේෂයෙන් මේ දේශනාව ධර්ම දේශනාව දේශනා කරවන්නට සදැහැති දායකත්වය ලබා දුන්නේ ඒ එංගලන්තයේ පදිංචි ඒ සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ දායක පින්වතුන් වන ඩ්‍රෝන් සහ ඩ්‍රෝනපති රත්නායක යුවල විසින් ඒ පින්වත් යුවල මේ සත්ක්‍රියාව සිදු අදහසක් තිබුණා. ඒ තමයි මීට වර්ෂයකට පෙර අකාලේ මිය පරලෝකීය ඩ්‍රෝන් නිසන් පුතුණුවන්ට පින් අනුමෝදන් කරන්නට. ඉතින් මේ පුතුණුවන්ට උපදින සියුම් භවයක මේ වගේ අකල් මරණයකටපත් නොවි නුදුරු භවයකදීම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මේ කුසල් මේ නිවනින් සැනසෙන්නට ඒ ඩ්‍රෝන් නිසා මේ නිසන් පුතුණුවන්ටත් මේ පින් අපි අනුමෝදන් කරනවා. ඒ වගේම ඒ ඩ්‍රෝන් සහ ඩ්‍රෝනපති රත්නායක යුවලගේ වර්ග પરම්පරාගත ඥාතින් ඒ දෙකුලයන් මිය පරලෝකීය දෙමව්පියන්ට සහෝදරයන්ට සහෝදරියන්ට ඒ වගේම ඥාති හිත මිතුරන්ටත් අතුළු සියලු දෙනාටත් ඒ වගේම ඒ නිසාන් පුතුණුවන්ටත් වර්ග
ඇතුළු සියලු දෙනාටත් ඒ වගේම බෞද්ධ නාලිකාවේ ලන්ඩන් සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ නිර්මාතෘ අපි අපවත් විවදාල ධර්මගම කුසලදම මාහිමිපාණන් වහන්සේ ඇතුළු අපවත් විවදාල සංඝ පීතුන් වහන්සේලාත් මේ මොහොතේ සිහිපත් කරනවා. ඒ මිය පරලෝකීය සියලුම ඥාතිත මේ එකසේ පිහිටීමෙන් ඉක්ම භවයේදීම ඒ පින්වත් සියලු දෙනා ප්‍රාර්ථනීය බෝධිකින් උතුම් නිවන සැනසෙන්නටත් උපදින සෑම ජීවිතයකදීම අකල් මරණ ආදී රෝග පීඩා දෙද්ද ගොදුරු නොවි වාසනාවන්ත ජීවිත ලැබගෙන උතුම් නිවන ජීවිතය ඉක්මනට සතර දුක අවසන් කරගන්න හැම දිනාටම මේ දේශනාව හේතුපනිශ්‍රේ වේවා කියන අදහසින් අපි ඥාතින්ට පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. ඒ වගේම අපි බොහොම සත්භාවයෙන්ම මතක් කරන්නට ඕනේ මේ වගේ දේශනා කරවන්නට මේ දායකත්වය ලබා දෙන්නට ලබා ගන්නට ඒ සත්පුරුෂ අතුර සම්බන්ධ කරන්නට යොමු කරන්නට මේ වැඩ කටයුතු කරන්නට මේ කල්යාණ මිත්‍ර භාවයෙන් ශාසන අභිවෘද්ධිය සඳහා මහත්සේ කටයුතු කරන්නට වෙහෙසෙලා කටයුතු කරන දායක පින්වතුන් අතර අපි බොහොම සත්පුරුෂ භාවයෙන් මතක් කරන්නට ඕනේ ඒ සමන් ජයවර්ධන මැතිතුමා මధుරිකා ජයවර්ධන මැතිණිය ඇතුළු පවුලේ සියලු දෙනා ඒ පින්වතුනුත් මේ සඳහා ගොඩාක් මේ දේශනාව යොමු කරන්නත් එතුමිය බොහෝ මහන්සි වුණා. ඉතින් මේ අවස්ථාවේදී ඒ සමන් ජයවර්ධන මැතිතුමා ඒ වගේම මధుරිකා ජයවර්ධන මැතිණිය ඇතුළු ඒ පවුලේ දුවා දරුවන් ආදී ඥාති හිතෙන් සියලු දෙනාටත් මේ පින් එකසේ පිහිටුවීමෙන් ඒ අයට දික්ම භවපෙදීම ලෝතුරු නිවන සැනසීම ලැබෙන්නත් මේ ජීවිතවලද නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් මේ ධර්ම ශ්‍රවණය කළා වූ පින්වත් සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ විත්වා සෑම දිනාටම උතුම් නිවන් පිණිස මේ කුසල් දාන මේ නිවන් පිණිස පාරමිතාවක් වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සාදු 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 ඔබ වහන්සේට අප්‍රමාණ පින් කුසලත් වේවා ස්වාමින් වහන්සේ. වහන්සේ ප්‍රාර්ථනීය බෝධියෙන් උතුම් නිවනින් නිවී සැනසීම පිණිසම මේ සීලෝම පින් ඔබ වහන්සේට පාරමිතාවක්ම වේවා. සාදු සාදු සාදු. ගෞරවනීය දේශකයන්න් වහන්සේට පුණ්‍යානුමෝදනාව සඳහා අප දැන් කාන්ති මහත්මිය වෙත යොමු වෙනවා. තෙරුවන් සරණයි සෑම දිනකටම ලන්ඩන් බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන දායක දෙපළක් වන අද දින මේ උතුම් පින්කමේ සදැහැති දායකත්වයේ දරන පින්වත් රත්නායක මහතා සායම නැතිනි වන ද්‍රෝපති මහත්මිය ඇතුළු අනෙකුත් නම් දෙකින් සහභාගී වී සිටින සියලුම දායක දායකාවන් වෙනුවෙන් ධර්ම කෘතවේදීව පුණ්‍යානුමෝදනාව සිදු කිරීම සඳහා ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ පාද නමස්කාර කොට අවසර ඉල්ලා සිටිනවා. අසම සම්මා සම්බුදු පියාණන් වහන්සේ සියලු ලෝ සත්‍යා කෙරෙහි මහානුකම්පාවෙන් දේශනා කරන්නට යෙදුන උතුම් සිරි සද්ධර්මයේ සුරින් ඊතා වටිනා ගැඹුරු දහම් කරුණු රාශියක් දහම් පරයයක් අපගේ කාරුණික ආරාධනාව පරිදි අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරන්නට යෙදුනා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දින අප සියලු දෙනා භාග්‍යවන්ත වුණා. ඔබ වහන්සේව අප ධම් සභා මණ්ඩපයට වැඩමවාගෙන උතුම් ධර්ම දේශනාවකට සවන් දෙන්න ඔබ වහන්සේට අප්‍රමාණ පින් සිදු වේවා. ඔබ වහන්සේ මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ දේශනා කරලා අත්පත් කරගත්තා වූ කුසල බලයෙන්ද අප සියලු දෙනාම ධර්ම ශ්‍රවණය කරලා අත්පත් කරගත්තා වූ කුසල බලයෙන්ද ඔබ වහන්සේද අපද මේ අනන්ත සසර පුරාවට සිද්ධ කළා වූ නොයෙකුත් පුණ්‍ය කටයුතු වල කුසල සම්භාරයේ මහානුභාවයෙන්ද මේ සියලු සත්වයාගේ හිත සුව පිණිස සහ උතුම් බුදු සසුන වෙනුවෙන් තවදුරටත් අමිල මෙහෙවරක් කරන්නට අවශ්‍ය කායික හා මානසික ශක්තිය ලැබෙන්නටත් දෙවියෝ මේ පින් අනුමෝදන් වී දෙවියන්ගේ ආශිර්වාදය ලබන්නටත් වහවහ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වීම පිණිසත් පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය සාක්ෂාත් වීම පිණිස මේ සියලුම කුසල උපනිශ්‍රේ වේවා කියලා අප සියලු දෙනා අධිෂ්ඨාන කොට සිටිනවා. ඔබ වහන්සේ වැනි මේ උතුම් සම්බුදු සසුනට මහා මෙහෙවරක් කරන ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් සසුනට දායාද කළ පින්වත් දෙමාපියන්ට වගේම
ගුරුහරුකම් ලබලා දුන්න ගෞරවනීය සංඝ පීතුරුන් වහන්සේලාටත් ආදරණීය ගුරු භවතුන්ටත් ඒ අයගේ ජීවිත ලෞකික හා ලෝකෝත්තර වශයෙන් සැපවත් වහ චතුරාර්ය සත්‍ය අවබෝධ වීම පිණිසත් සසර ගමන අවසන උතුම් නිර්වාණ අවබෝධ වීම පිණිස අප කළ මේ සියලු පින් පාරමිතාවක්ම වේවා. ඒ අය නමින් පරලොව සැපත් වන්නට යෙදුන සියලු නෑදෑ හිත මිතුරන්ටත් ඒ අයගේ පරලොව ජීවිත සැපවත්ව ඉක්මන් භවයකදීම ඒ අමා මහ උතුම් නිර්වාණ සුවයෙන් නිවි සැනසෙන්නට අප කළ මේ සියලු පින් අනුමෝදන් කර සිටිනවා අනුමෝදන් වෙත්වා. අවසාන වශයෙන් සුපින්වත් රත්නායක සහ දෘපති දෙපළගේ ආදරණීය පුතණුවන් දොන්නිසාන්ත පින්වත් මහත්මයා අනිත්‍ය සහ දුක පසක් කරමින් මෙලොව හැර දවසක් සපිරන අද දවසේ පින්වත් දෙමව්පිය දෙපළ විසින් සෝදානම් කර මේ අති උතුම් පින්කමට සහභාගී වෙන්නට අප සියලු දෙනාම භාග්‍යවන්ත වුණා සහ පුණ්‍යවන්ත වුණා. ආදරණීය පුතණුවන්ට සංසාරයේ මෙවන් අකල් වියෝගකට ගොදුරු නොවන්නටත් ඉක්මන් භවයකදීම උතුම් නිවන් සුවයෙන් නිවි සැනසෙන්නට අප කළ මේ සියලු පින් අනුමෝදන් කර සිටිනවා අනුමෝදන් වෙත්වා කියලා අප සියලු දෙනාම ඊතාවන්තම කෘතවේදීව හදවතින්ම ආශිර්වාද කොට සිටිනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි සාදු. ඔබතුමියට බොහොමත් පින් කාන්ති මහත්මිය. අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට වන්දනා කිරීම. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛිතං මයාලක්ඛං හිතුම් වරං ආදී කුත්තාදී තේරාණං ආරතං පටි පාතියා සත්‍යාශීලං ආවාසං බුද්ධං නමः සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ආන්දරේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ප්‍රමාණ පින් වහන්සේට. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ප්‍රමාණ පින් ස්වාමීන් වහන්සේ. මේ පින්කම අද දින මෙතකින් නිමවටපත් වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.